නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද 2021 වර්ෂයේ මැයි මාසේ 7 වෙනි සිකුරාදා සෑම සිකුරාදා දිනයකම පවත්වන සූත්‍ර අධ්‍යයන පන්තිය ආරම්භ වෙන්නේ එංගලන්තයේ තේම්ස් විහාරයේදී ආරම්භ කරන ලද මේ සූත්‍ර අධ්‍යයන පන්තිය දැන් අපි ශ්‍රී ලංකාවේ සිට මෙහෙයවනවා. ඒ සඳහා සහභාගී වන සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සෑම සිකුරාදා දිනකම ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7ටත් එංගලන්තයේ වේලාවෙන් පස්වරු 2:00ටත් ආරම්භ කරන මේ සූත්‍ර පන්තියට අපි සියලු දෙනා දැන් සම්බන්ධ වෙන්නේ. අපි ගිය සතියේ සාකච්ඡා කළා මේ ස්ක්‍රීන් එක පේනවද? පෙනිලා ආපහු ගියා ස්වාමීන් වහන්සේ. පේන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. පේන්නේ දැන් පේනවා ස්වාමීන් වහන්සේ. හරි. අපි මට සාකච්ඡා පේන්නේ නැහැ කළා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි මට පේන්නේ නැහැ. හැබැයි මට පේන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අනික් අයට පේනවද දැන්? එහෙයි ස්වාමීන් වහන්සේ අපිට මට පේනවා. මේ ડોක්ටර් මේ මොකක් හරි මේ ඔය මැෂින් එකේ ගැටලුවක්ද දන්නේ නැහැ හැබැයි. දන්නේ නැහැ හම්දුනේ හැබැයි ගිය සැරේ සතියේ තිබුණා නේද? ඔව්. මේ මෙහෙන් ෂෙයා වෙලා තියෙන්නේ. මට ගිය සැරේ අන්තිම වෙනකොට වගේ වැටුණා. හැබැයි මුලදී හැම කමක් නැහැ ස්වාමීන් වහන්සේ දැනට ওই තියෙන විදිහට කරම මට ඇහෙනවා හොඳට. හරි හොඳයි. හරි. මේ අපි ගිය සැරේ සාකච්ඡා කළේ ගිය සතියෙන් සච්ච විභංග සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ එහිදී බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනේ මිගදායේදී මේ සිදු කරන ලද සූත්‍ර දේශනාව සම්බන්ධයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා ඊට පස්සේ මේ සරියුත් හාමුදුරුවෝ හා මුගලන් හාමුදුරුවෝ පිළිබඳව ලොකු ඇගයීමක් කරනවා. සරියුත් හාමුදුරුවෝ හරියට දරුවෙකුට උපත ලබා දෙන අම්මා කෙනෙක් වගේ කියලා මුගලන් හාමුදුරුවෝ ඒ දරුවා ඇති දැඩි කරන තවත් අම්මා කෙනෙක් වගේ කියන අදහස තමයි එතෙන්දී බුදුරජාණන් වහන්සේ දැක්වුවේ. ඒකෙදී අදහස් වෙන්නේ සරියුත් හාමුදුරුවෝ යම් කිසි කෙනෙකුට පුහුදුන් මට්ටමේ ඉන්න කෙනෙකුට මේ ආර්ය මාර්ගයේ සඳහා ආර්ය භූමියට උපත ලබා දෙනවා කියන අර්ථය තමයි එතන අර්ථවත් උනේ. ආර්ය භූමියට උපත ලබා දෙනවා. එතකොට මේ ආර්ය භූමියට උපත ලබා දුන්නාම ඉන් පස්සේ ඒ දරුවාව ඉහළ තත්වයකට ගෙනීම සිද්ධ කරන්නේ මුගලන් හාමුදුරුවෝ කියන එක තමයි ඒකෙන් අදහස් වුනේ. එතකොට මේ අනුව ඒ සූත්‍රය ඊට පස්සේ දිගින් දිගටම අපි සාකච්ඡා කරලා ඊට පස්සේ දැන් ඒ බුදුරජාණන් වහන්සේ එහෙම අගය කිරීම කළා එතනින් වැඩියට පස්සේ සරියුත් හාමුදුරුවෝ වඩිනවා එතෙන්ට වැඩලා භික්ෂුන් වහන්සේලා අමතලා ඊට පස්සේ අර ධම්මචක්කප්පවත්තන සූත්‍රය තවදුරටත් විග්‍රහ කරමින් පැහැදිලි කරමින්
ඉදිරියට ඒ පැහැදිලි කිරීමක් තමයි කරගෙන ගියේ. මට පොඩ්ඩක් විනාඩියක් දෙන්න පොඩ්ඩක් මේ එතකොට මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සඳහන් වෙන කරුණු තවදුරටත් විස්තරාත්මකව සාකච්ඡා කළා. ඒ පිළිබඳව තමයි අපි ගිය සතියේ කතා කළේ. දැන් ඊට පස්සේ අවසානයේදී අපි කතා කළේ මේ උපාදානස්කන්ධ පිළිබඳව. And what are the 5 clinging aggregates that in short are stressful? The form clinging aggregates, the feeling clinging aggregate, the perception clinging aggregate, the fabrication clinging aggregate, the consciousness clinging aggregate. These are called the 5 clinging aggregates that in short are stressful. මේක තමයි අපි කතා කළේ. අපි මේක පාලි එක කිව්වොත් කත්තමේ චාවසෝ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා සේයතිදං රූපෝපාදානස්කන්ධෝ වේදනානුපාදානස්කන්ධෝ සංඤ්ඤූපාදානස්කන්ධෝ සංකාරූපාදානස්කන්ධෝ විඤ්ඤාණූපාදානස්කන්ධෝ ඉමේ උච්චතාවසෝ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා ඉදං උච්චතාවසෝ දුක්ඛං අරිය සත්‍යං. එතකොට මේ කාරණේ කියද්දී අපේ මේ ලුෂානි නෝන මහත්මිය කිව්වා මේ උපාදානස්කන්ධ පිළිබඳව පොඩ්ඩක් දැනගන්න ඕන කියලා තවදුරටත්. ලුෂානි නෝන ඉන්නවද මේ ඔන්ලයින්? ඒ සමහස මම හොඳයි. මොකද්ද මේ මට කියනවද මොකද්ද කරන්න ඕන කියලා? පැහැදිලි කරන්න. පොඩ්ඩක් නිකන් පැහැදිලි කරන්න විතරයි කිව්වේ සමහස. නිකන් පොඩ්ඩක් මේ උදාහරණ මොන හරි එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් ඒක ඇති ඒ සමහස. හොඳයි. මේ ඒ කියන්නේ මේ අපිට ජීවිතයට අනුපාත වෙන්න උදාහරණයක් එක්ක ඔව් හරි. හරි. හොඳයි. කාටත් ඒක ප්‍රයෝජනවත් වෙන නිසා මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. අපි මීට කලින් ඒක ගැන සාකච්ඡා කරලා ඇති. නමුත් අනික් අයටත් අපි දැනගන්න එක්ක දැන් ස්කන්ධ පංචකය කියලා අපි කියනවනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහට අපි කියන්නේ ස්කන්ධ පංචකය කියලා. ඒතර ස්කන්ධ පංචකය කියලා කියන්නේ මනසක් ප්‍රොසෙස් වෙන ක්‍රියාවට නැංවෙන රටාව තමයි මේ ස්කන්ධ පංචකය කියලා කියන්නේ. එතකොට ඒ කියන්නේ අපි බාහිරින් අරමුණු ගන්නවා. එතකොට ඒ කියන්නේ රූප කිව්වහම මෙතන රූපම පමණක් නෙමෙයි රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප ස්පර්ශ රූප ඔය විදිහට මේ ඕනෑම දෙයක් අපි රූප හැටියට ගන්නවා. ඒ කියන්නේ ඒක ඒ අරමුණ බාහිර ලෝකයෙන් අපි ඇබ්සෝබ් කරගත්තාම අපිට ගත්තාම මොකක් හෝ ඉන්ද්‍රියක් හරහා අභ්‍යන්තර ඉන්ද්‍රියක් හරහා බාහිර අරමුණක් අපි ගත්තාම ඒ ගන්න එකට කියනවා රූප කියලා. එතකොට අපි සාමාන්‍ය විවහාර ලෝකේ රූප කියලා කියන්නේ ඇහෙන් බලන රූප වලට විතරයි. සාමාන්‍යයෙන් අපි රූපයක් කියලා කියන්නේ ඇහැට දකින ඒවට. එතකොට මෙතෙන්දි ධර්මානුකූලව ගත්තාම රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප කියලා මේ ඉන්ද්‍රියන් පහෙන්ම ගන්න ඔක්කොම දේවල් ටික ඒ දේවල් රූප වශයෙන් ගන්නවා. එතකොට ඒ නිසා අතිවිශාල ප්‍රමාණයක් කවර හෝ දෙයක් අපට විශේෂ වෙනවා නම් අදාළ වෙනවා නම් අරමුණු වෙනවා නම්
ඒ අරමුණු වෙන සියල්ලම රූප හැටියට ගන්නවා. එතකොට ඒ රූප හැටියට ගන්න එක තමයි ඊට පස්සේ අපි ඒ රූපය ඇසුරු කරගෙන ඒක විඳිනවා අපි. එතකොට සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වශයෙන් මේ තුන් ආකාරයකට මේ ගත්ත රූපය රූප රූපේ ශබ්ද රූපේ ගන්ධ රූපේ වශයෙන් ගන්න ඒවා අපි කිසියම් වින්දනයකට ලක් වෙනවා. අපි ඒක ෆීල් වෙනවා අපිට කවර හෝ ආකාරයකට. එතකොට මේ ෆීල් වෙච්ච එකට ෆීල් වෙනකොටම සිද්ධ වෙන දෙයක් තමයි අපි ඒකට මේ දෙනවා හඳුනා ගැනීමක් දෙනවා අපි. සංඥාවක් දෙනවා. ඒ සංඥාවක් කියන එකේ තේරුම අපි ඒ ගන්න රූපය දැන් අපි සරලම උදාහරණයක් අපි ගහක රූපයක් ආවා කියලා හිතට. ඒතර ගහක රූපය ආවහම අඹ ඒ ගහ අඹ ගහක් බවට අපි හඳුනා ගන්නවා. ඒ අඹ ගහක් වශයෙන් හඳුනාගත්තාම අඹ මගේ ඇඟට හොඳයි හෝ නරකයි කියලා ආපු කලින් අපි තියාගෙන ඉන්න මොකක් හෝ ඒක ප්‍රිය කරන හෝ අප්‍රිය කරන හෝ කවර හෝ සංඥාවක් අපි ඒකට දෙනවා. අර මේ ඒ කියන්නේ ඒ රූපය පමණක් නෙමෙයි රූපයට දීපු විඳීමත් සමග ඒ විඳීමට අපි දව දෙනවා සංඥාවකුත් දෙනවා. කිසියම් ආකාරයක සංඥාවකුත් එක්ක තමයි අපි මේ දැකපු රූපය හඳුනාගන්නේ. එතකොට එහෙම හඳුනාගත්තාම ඒක අපි සංස්කාර කරනවා. සංස්කාර කරනවා කියලා කියන්නේ අපි මෙතෙක් දැනගෙන හිටපු මේ ගස් වලින් අඹ ගහ වෙන් කරගෙන ඒ අඹ ගහට අපි ඒ ගස් අතරට මේ අඹ ගහත් එකතු කරගන්නවා. එතකොට මෙතෙක් අපි දැනගෙන තියෙන ගස් සමූහයට අලුතෙන් ආපු එකත් අපි එකතු කරගන්නවා. එතකොට මෙසේ එකතු කර ගැනීමේදී ගන්නකොට අපේ සමස්ත ගස් ගැන තියෙන හඳුනා ගැනීමයි ඒ අතරේ මේ දැක්කේ අඹ ගහක් නම් අඹ ගහක් කියන හඳුනා ගැනීමයි අඹ කියන ඒවා හොඳයි හෝ නරකයි කියලා මගේ තියෙන කිසියම් හඳුනා ගැනීමක් තියෙනවා නම් ඒකයි මේ සියල්ලම මෙතෙන්දී එකතු වෙනවා එකතු වෙලා සම්පූර්ණ වෙනවා. අපේ විඥාණයට දැන් මේ ගස කියන එක දැකපු එක සම්බන්ධ වුණේ ඔය කියන ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් එක්ක ඒ කියන දේවලුත් සංඝටකයන්ුත් එක්ක තමයි මේ අලුතෙන් දැකපු එක මගේ මනසට සම්බන්ධ වුණේ. මම ওই ගස ගත්තේ උදාහරණයකට ඔය විදිහටම ඕනෑම දකින අහන සෑම සිද්ධියක්ම අරමුණක්ම පුද්ගලයෙක්ම අවස්ථාවක්ම සිද්ධියක්ම ඕනෑම දෙයක් සම්බන්ධයෙන් අපි රූපය හැටියට ගන්නවා. ඒක මට ෆීල් වෙනවා මට දැනෙනවා. ඒ දැනෙච්ච දෙයට අපි හඳුනා ගැනීමක් ඇති කරනවා. ඒ හඳුනා ගැනීමේදී මේකට සංඥාවක් අපි දෙනවා. ඒ සංඥාවත් සමග තමයි මේක මේ ෆැබ්‍රිකේට් වෙන්නේ. ඒ කියන්නේ ඒක මේ සංස්කාර බවට පත් වෙන්නේ. ඒක සංස්කාර වශයෙන් පෝෂණය වෙන්නේ ඒ හඳුනා ගැනීමත් එක්ක දෙන වර්ගීකරණය හෝ මීට කලින් අපි හඳුනාගෙන තියෙන දීලා තියෙන අර්ථකථනත් එක්ක තමයි මේ අලුතෙන් ගත්ත එකට අපි මේ සංස්කාර කිරීම කරන්නේ. එතකොට ඒ සංඥාවත් එක්කම තමයි ඒ දෙන ඇගීමත් එක්ක තමයි මේක සංස්කාර වෙන්නේ. ඒ සංස්කාර වුණායින් පස්සේ ඒ සංස්කාර වෙනකොට ඒක විඥානයේ කොටසක් බව කෑල්ලක් බවට පත් වෙනවා. එතකොට මෙහෙම මේ වෙන එක මේ ස්කන්ධ පංචකයනේ දැන් ඔය මේ ස්කන්ධ පංචකය උපාදාන අල්ලා ගැනීමක් හැටියට ඒ කියන්නේ මගේ කර ගැනීමක් හැටියට මට අදාළ වූ දෙයක් හැටියට මේක නිකම්ම අපි නියුට්‍රල් විදිහට උපේක්ෂා සහගතව මේ ගස දෙහි බැලුවා නම් මෙතන ප්‍රශ්නයක් මොකුත් නැහැ. එතකොට නමුත් අපි ඒ ගස පිළිබඳව අපි කිසියම් මානසික අල්ලා ගැනීමක් ග්‍රහණය කර ගැනීමක් එක්ක
ඒ ගස කියන එක ගත්තාම ඒක දැන් මගේ ගහක් බවට පත් වෙනවා. නැත්නම් මට අදාළ වෙන මට ඇෆෙක්ට් වෙන මේ ගහක් බවට පත් වෙනවා. මාව හොල්ලන මාව වෙනස් කරන මට අදාළ වෙන මේ හඳුනා ගැනීමක් බවට පත් වෙනවා. මෙන්න මෙතන තමයි ගැටලුව ඇති වෙන්නේ. දැන් ලෝකේ තියෙන ඔක්කොම දේවල් අපි වාහනයක යද්දී මේ පේන පහු කරන ගස් දහස් ලක්ෂ ගාණක් තියෙනවා, ගොඩනැගිලි දහස් ලක්ෂ ගාණක් අපි පහු කරන යනවා ගමනක් යද්දී මේවා මෙහෙම දැක්කා පෙනුණා කියලා හෝ ඒ අතරේ ඇහිච්ච හඬවල් නොයෙකුත් දේවල් මේ එකක්වත් අපට ලොකු ප්‍රශ්න වෙන්නේ නැහැ. ඒ අතරින් යමක් අපි උපාදාන කරගත්තොත් අල්ලා ගත්තොත් ඒක මට තියෙන අතීත සම්බන්ධතාවයකුත් එක්ක ගැට ගහලා ඊට අදාළ වෙලා මේ අලුත්ෙන් දැකපු එක මීට කලින් අත්දැකීමකුත් එක්ක සම්බන්ධ වෙලා මම ග්‍රහණය කරගත්තොත් මම ගත්තොත් අන්න ඒක දැන් මගේ වෙනවා. ඒ මගේ වෙනවා කියන එකේ තේරුම මට අදාළ දෙයක් බවට පත් වෙනවා. මාව හොල්ලන එකක් බවට පත් වෙනවා. දැන් මාව ෂේක් වෙනවා. මගේ මනස ෂේක් වෙනවා එතකොට. එතකොට එසේ වීම නිසා තමයි අපේ සිත සැලෙන්නේ. දැන් අපි දැන් හොයාගෙන යන්න හදන්නේ මේ අන්ෂේකන් මයින්ඩ් එකක් නේ, නොසැලෙන මනසක් කියන එකක් කරානේ යන්න හදන්නේ. විමුක්තිය කියලා අපි බලාපොරොත්තු වෙන්නේ මේ අන්ෂේකන් මයින්ඩ් එකක්, නොසැලෙන මනසක් කරා යන්න. එතකොට මනස සැලෙන්නේ මේක උපාදාන හැටියට අල්ලා ගැනීමක් වුණාම තමයි මේක සැලෙන්නේ. එතකොට අපි ඒකට ප්‍රිය අප්‍රිය හෝ මධ්‍යස්ථ අදහස් දෙන්න පුළුවන්. අපි ඒවා අතීත ස්මරණයන් මතක තියාගත්ත ඒවා වෙන්න පුළුවන්. ඒ මතක තියාගත්ත ඒවට දීපු අර්ථකථන තියෙන්න පුළුවන්. මේ ඔක්කොමත් එක්ක මිශ්‍ර වෙලා තමයි මේ අලුතෙන් ආපු දැකපු දේ මට දැන් අදාළ වෙච්ච දෙයක් බවට පත් වෙන්නේ. ඒ නිසා මට එකෙන් වේදනාවක් වෙහසක් ඇති වෙන්න පුළුවන්, පහසුවක් ඇති වෙන්න පුළුවන්, දුකක් ඇති වෙන්න පුළුවන්, දෝමනස්සයක් ඇති වෙන්න පුළුවන්. ප්‍රිය විප්‍රෝගයක් හැටියට අපිට ගන්න පුළුවන්. මේ ඕනම දෙයක් ඇති වෙන්නේ මම ඒක උපාදානයක් හැටියට අල්ලා ගැනීමක් හැටියට ගන්න නිසා. එතකොට මේ ඇග්‍රිගේට්ස් කියන ඒවා ක්ලින්ගින් ඇග්‍රිගේට්ස් බවට, ඒ කියන්නේ ස්කන්ධයන් උපාදාන ස්කන්ධයන් බවට පත්වීමේ සංසිද්ධිය තමයි අපිට අපේ මනස සකස් වෙන්න, මනස පෝෂණය වෙනවා කියන එක අර්ථයෙන් මම කතා කළේ හොඳ නරක කියන අර්ථයෙන් නෙමෙයි. මනස කියන එකට අදාළ ආහාර ලැබෙන්නේ මේ ක්ලින්ගින් ඇග්‍රිගේට්ස් සමග, උපාදාන ස්කන්ධයන් සමග. එහෙම සකස් වෙමින් තමයි හැම වෙලෙම අපේ මනසක් සකස් වෙන්නේ. ඒ නිසා පුද්ගලයෙක් සම්බන්ධ වෙනුත් එහෙමයි, වෙනත් දකින භාණ්ඩයක් උපකරණයක් දෙයක් සම්බන්ධ වෙනුත් එහෙමයි, කිසියම් ඉවෙන්ට් එකක් සංසිද්ධියක් සම්බන්ධ වෙනුත් එහෙමයි, ඕනම දෙයක් සම්බන්ධයෙන් ඒ ආකාරයෙන් තමයි අපි ගන්නෙ. එහෙම කිව්වහම ප්‍රමාණවත්ද? තව කාට හරි මොකුත් ප්‍රශ්නයක් එහෙම තියෙනවද? සමහරස තේරෙනවා සමහරස. සමහරස ඒ කියන්නේ දැන් මෙතන ඒතර දුක ඇති වෙන්නේ මේ අර උපාදාන කිරීමේදී තමයි ඒ දුක හටගන්නේ නේ සමහරස. අනිවාර්යයෙන්. ඔව්. ඒතර අර රහතන් වහන්සේලාට පංචස්කන්ධය කියන්නේ හටගත්තට උපාදානයක් වෙන්නේ නැහැ නේද? ඔව්. ඔව්. එහෙමනේ. ඔව්. හරි. ස්කන්ධ පංචකේ රහතන් වහන්සේ නමකටත් අදාළයි. ස්කන්ධ පංචකේ අදාළයි. නමුත් ඒගොල්ලෝ උපාදාන කරගන්නේ නැහැ. ඒ නිසා ඒ රහතන් වහන්සේලාට මේ බාහිරින් ආපු අරමුණ උන්වහන්සේලා සැලීමටපත් කරන්නේ නැහැ. වෙහෙසට පහසුවටපත් කරන්නේ නැහැ. සමහරවිට එතකොට දැන් අපිට උපාදාන වෙනවනේ. උනට අපිටත් අර උපාදාන වෙන්නේ නැති තැනක් තියෙනවා නම් තමයි අපිට එතනදී පේන්නේ අර වහන්සේ කිව්වා වගේ අන්ෂේකන් මයින්ඩ් එකක් වගේ අර සැහැල්ලුවක් අර දැනෙන්නේ අර අපිත් ඇලෙන්නේ නැතිකොට නේද සමහරවිට. ඕනෑම දෙයක් සම්බන්ධයෙන් එහෙමයි. අපිට දැන් ඔව් මෙහෙම එන්න පුළුවන්. අපි කියමු අපිට බලපාන දේවල් ඔක්කොම 1000ක් තියෙනවා කියලා, කරුණු ඉවෙන්ට්ස් ඔක්කොම ඔබ්ජෙක්ට්ස් 1000ක් තියෙනවා කියලා. මේ 1000න් 100ක් සම්බන්ධයෙන් අපිට පුළුවන් නම් මේ ඉක්විනිමිටි එකක් ගන්න. ඒ කියන්නේ උපේක්ෂා සහගත බවක් ගන්න. ඒව සම්බන්ධයෙන් අපි සැලෙන්නේ නැති ස්වභාවයකට කරුණු ඔබ්ජෙක්ට් 100ක් සම්බන්ධයෙන් ගත්තොත් දැන් අපිට අර සමස්තය අපිට සම්බන්ධ වෙන 1000න් 900ක් විතරයි අපි සැලීමටපත් කරන්නේ. අර 100 මට දැන් ඔරොත්තු දෙන්න පුළුවන්. එතකොට දැන් අපි බෞද්ධයන් හැටියට අපි බුදුහාමුදුරන්ගේ දේශනාව ඔස්සේ යමින් අර 100 දැන් තව
වැඩි කරගන්න තමයි අපිට ඕන වෙන්නේ. 110ක් 203 ওই විදිහට අපි වැඩි කරගන්න පුළුවන් නම් අවසානයේදී ඉතුරු වෙයි සමහර විට කීපයක් මෙන්න මේ අනික ඔක්කොම ඒවා හරි මට මෙන්න මේ ප්‍රශ්නෙත් එක්ක තමයි පැටලිලා තියෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එතකොට ඒක අර සියුම් මට්ටමේදී අපේ සිත දියුණු කරගෙන අර අපි පූර්ණ උපේක්ෂා සහගත තත්ත්වයට ගිහිල්ලා නැහැ. නමුත් බොහෝ දේවල් සම්බන්ධයෙන් අපිට නොසැලී ඉන්න පුළුවන්කම කියලා තේරෙනවා. හරි. බොහොම ස්තුතියි සමහස. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අනික අයටත් මොනවා හරි සම්බන්ධයෙන් තියෙනවා නම් එහෙම කියන්න. This friends is called the noble truth of stress. and දුක සම්බන්ධයෙන් අපි කතා කළේ දැන් දුක්ඛ සත්‍ය සම්බන්ධයෙන් කතා කරපු ඒවායේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කිව්වනේ. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා කියලා ඔහොම කියාගෙන ආපු එකේ අර අපි අර ගියසරේ කතා කළා පිය විප්‍රයෝග එක මේකේ සඳහන් වුණේ නැහැ කියලා. ඒක මේ සූත්‍රයේ මෙතෙන්දී සඳහන් වෙලා තිබුණේ නැහැ. කොයි විදිහෙන් හරි මේ සියල්ල සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා ගාම මේ ඔක්කොම ටික අනිවාර්යයෙන්ම අයිති වෙනවා. එතකොට is called the noble truth of stress. එතකොට දුක කියන්නේ මෙන්න මේකයි කියලා තමයි මෙතෙන්දී සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කළේ. And what friends is the noble truth of the origination of stress, the craving that makes for further becoming, accompanied by passion and delight, relishing now here and now there. That is craving for sensuality, craving for becoming, craving for non-becoming. This is called the noble truth of the origination of stress. Katamanchauso dukkha samudayang arya satyang yayan tanna pono bhavika nandiraga sahagata tatra tatrabi nandini sayyati dang කාමතණ්හා භවතණ්හා විභවතණ්හා ඉදං උච්චතාවසෝ දුක්ඛ සමුදයං අරිය සත්‍යං. එතකොට ඊළඟට පැහැදිලි කරනවා මේ ඔරිජිනේෂන් ඔෆ් ස්ට්‍රෙස් මේ දුක ඇති වෙන්න දුක කියලා කියන්නේ ඔක්කොම මේ ඉතින්දී අපි දුක කිව්වහම දැන් 12 ආකාරයක දුකක් පිළිබඳව විස්තර කරලා කියනවා තමයි දුක කිව්වහම ඕනෑම ආකාරයක වෙනස් වීම ස්වභාව ඕනෑම එකකට දුක්ඛ කියන වචනේ භාවිතා කරන්නත් පුළුවන්. එතකොට යම් ආකාරයක ඒක අපහසු දැන් වෙනස් වුණා කියලාම අපිට ප්‍රශ්නයක් නැහැනේ. නමුත් ඒක මට දැනෙනවා නන්නේ මට අපහසුයක් වෙනවා නන්නේ අපිට දැන් ඒක ගැටලුවක් බවට පත් වෙන්නේ ස්ට්‍රෙස් එකක් වෙන්නේ. එතකොට ඒ නිසා මේ ස්ට්‍රෙස් එකේ ඔරිජිනේෂන් එක ඒ කියන්නේ ඒකට හේතුව නිදානේ හැටියට ගන්නේ ක්‍රේවිං තෘෂ්ණාව. එතකොට ඒ තෘෂ්ණාව කියන එක තුන් ආකාරයකට බෙදෙනවා ධර්මයේදී. further becoming, accompanied by passion and delight, relishing now here and now there, craving for sensuality, craving for becoming, craving for non-becoming කියලා. එතකොට මේ ඒ තැන తත්‍ර తත්‍රාභි නන්දිනී පෝනෝ භවිකා නැවත නැවත උපත ලබා දීමට හේතු වෙන ඒ තන්හිදී ඇලෙන ස්වභාවයකින් යුක්ත බව තමයි මේ තණ්හාවේ තියෙන ස්වභාවය හැටියට දක්වන්නේ. එතකොට ඒක තුන් ආකාරයකට විස්තර කරනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. එතකොට ඒ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුන ඒ කියන්නේ තෘෂ්ණාවේ ප්‍රභේදයන් නැත්නම් තෘෂ්ණාවේ ස්වභාවයන් තුනක් දක්වනවා කාම තණ්හා කියලා. ඒ කියන්නේ මේ සෙන්සුවලිටි එහෙම නැත්නම් සාමාන්‍ය අපි ප්‍රිය කරන වස්තුන් සඳහා අපේ තියෙන සම්බන්ධතාවය කියන එක. එතකොට ඒක තමයි කාම තණ්හා කියලා කියන්නේ. ඒ කියන්නේ අස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් භාවිතා කරමින් අපි අප තුළ ඇලීමක් බැඳීමක් ඇති කරනවා නම් යම් කිසිවක් කෙරෙහි
ඒ ඇතිවන බැඳීමට අපි කාම තණ්හා කියලා භාවිතා කරනවා. මොකද මේ ඇසුරෙන් අපි අපේ කැමැත්ත ප්‍රකාශ වෙන්නේ. මේ ඉන්ද්‍රියන් හරහානේ බුදුරජාණන් වහන්සේ හැම විටම හැම සූත්‍රයකම දේශනා කරලා තියෙන දෙයක් තමයි අපිට අස කන නාසය දිව ශරීරය හරහා තමයි බාහිර ලෝකයක් එක්ක සම්බන්ධ වෙන්න සිද්ධ වෙන්නේ. ඒ සඳහා අදාළ වෙන අරමුණු තමයි අපිට මේ බාහිර අරමුණු හැටියට තියෙන්නේ. එතකොට ඒවා සෙන්සේෂන් හැටියට අපිට දැනෙන දේවල් හැටියට අපි ප්‍රිය කරන දේවල් හැටියට යම් කිසි ආකාරයක ඇලීමක් බැඳීමක් ඇති වුණාම අපි ඒකට කාම තණ්හාව කියලා කියනවා. එතකොට ඒ ඔස්සේ යන පැවැත්ම තමයි භව තණ්හාව කියන්නේ. මේක මීට කලින් මම පැහැදිලි කිරීම කළා මේ යම් අවස්ථාවලදී මේක එක්තරා විදිහක මේ විශ්ව නියාම ධර්මතාවයක් හැටියට දක්වලා ඒ මොකද මම ඒක පොඩ්ඩක් නැවත කියන්නම්. මොකද අලුතෙන් මේ සම්බන්ධ වෙච්ච ඉන්න නිසා මම කෙටියෙන් පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්නම්. මේ ලෝකේ තියෙනවා ලෝකේ නෙමේ විශ්වයේම තියෙන ස්වභාවයක් තමයි ඇලීමක් ඇති වෙනවා කියන එක. එහෙම නැත්නම් ආකර්ෂණයක් ඇති වෙනවා කියන එක. මේ ආකර්ෂණය ඇතිවීම කියන එක මේ සෑම විශ්වයේ සෑම තැනකම සෑම භෞතික අභෞතික සෑම වස්තුවක් සම්බන්ධයෙන්ම තියෙන පොදු න්‍යාය ධර්මතාවයක්. එතකොට අපි මීට කලින් මම පැහැදිලි කරලා තියෙනවා මේ පරමාණුව කියන එක. පරමාණුව සකස් වෙලා තියෙන්නේ ඒකේ තියෙන න්‍යෂ්ටියක් තියෙනවා. එතකොට මේ ප්‍රෝටෝන පොසිට්‍රෝන කියන මේ දේවල් වලින් සකස් වෙච්ච කිසියම් න්‍යෂ්ටියක්. ඒතර ඒ වටා යන ඉලෙක්ට්‍රෝන සංවිධානයක් තියෙනවා. එතකොට ඒ ඉලෙක්ට්‍රෝන මේ න්‍යෂ්ටියේ විසින් ග්‍රහණය කරගෙන ආකර්ෂණය කරගෙන තියෙන නිසා ඒවා Tamanට අදාළ කවචයක රවුමක ගමන් කිරීමක් සිද්ධ වෙනවා. එතකොට මේ කියන අල්ලා ගැනීම ග්‍රහණය කර ගැනීම කියන එක ඒ විශ්වයේ තියෙන ඊ타ත්ම කුඩා අංශුව හැටියට සැලකෙන පරමාණුවේ තියෙන සංවිධානයේ ව්‍යුහය. ඒ ව්‍යුහයමයි අපි උපරිම හැටියට අරගෙන විශාලම මට්ටමට ගෙනාවහම සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන්නේ සූර්යයා විසින් අනිකුත් ග්‍රහයන් ග්‍රහණයට අරගෙන එහි ආකර්ෂණයට නතු කරගෙන ඒ ග්‍රහයන් Tamanගේ ග්‍රහයන් බවට පත් කරගෙන තියෙනවා. ඒ අය Tamanට අදාළ කක්ෂවල ගමන් කරමින් ඉන්නවා. එතකොට මෙන්න මෙහෙම රටාවක් ඊ타ත්ම කුඩා පරමාණුවේ පටන් විශ්වය දක්වා සෞරග්‍රහ මණ්ඩලයේ පමණක් නෙමෙයි සෞරග්‍රහ මණ්ඩලයේ අයිති වෙන මන්දාකිණී වලදීත් මේ ඒ ඔය ගමන් කිරීම ඔය විදිහටම සිද්ධ වෙන දේවල්. මේ මන්දාකිණීත් ඔය විදිහට දිගින් දිගට ගමන් කරන රටාවක් ඔස්සේ තමයි යන්නේ. ඒක මහා විශාල ගැඹුරු රටාවක් හැටියට සිද්ධ වෙන එකක් පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට මේක අර කුඩාම අංශුව වෙන පරමාණුවේ පටන් විශ්ව මට්ටමේට සෞරග්‍රහ මණ්ඩලය ඒ වගේම චක්‍රාවාට කියන මේ වගේ උපරිම තලයේ දක්වා හැම තැනකම කිසියම් ආකාරයක ග්‍රහණය කර ගැනීමක් එක තමයි මේ හැම තැනම තියෙන්නේ. ඒතකොට අර බැඳෙන බව කාම තණ්හාවක් බැඳෙන ස්වභාවයක් සහිතව කියන එක. ඒතර ඒ එක්කම තියෙන එකක් තමයි මේ තියෙන සම්බන්ධතාවල් වලින් ගිලිහිලා යන්න ඕනේ කමකුත් හැම දෙයක් තුලම තියෙනවා. දැන් ඒ නිසානේ මේ පරමාණුක බන්ධන සකස් වෙන්නේ. ඒ න්‍යෂ්ටිය වටා තියෙන ඉලෙක්ට්‍රෝන තමන්ගේ කවච වෙනස් කරගෙන ඒ කවච වලින් එහාට මෙහාට පැනීම තුලින් ඊට පස්සේ ඇති වෙන බන්ධනයන් සමගනේ තව පරමාණුක බන්ධන හැටියට අණු සකස් වීම වගේ දේවල් වෙන්නේ. එතකොට ඒ විදිහට මේ හැම එකක්ම තමන්ගේ ආකර්ෂණයෙන් ඉවත් වෙලා යන්න මිදිලා යන්න ඕන කමකුත් තියෙනවා. එතකොට ඒ කියන්නේ කේන්ද්‍රාභිසාරී හා කේන්ද්‍රාපසාරී කියන මේ බල දෙකක් මේ හැම එකම තියෙනවා. එතකොට එහෙම විසි වෙලා යන්න අයින් වෙලා යන්න ඕන එකමකුත් තියෙනවා. එතකොට ඒ එක ආකර්ෂණයට හසු වෙලා තියෙන ඕන එකමයි මෙතනින් අයින් වෙලා විසි වෙලා යන්න ඕන කමකුයි කියන දෙකක් මෙතන තියෙනවා.
ඒ දෙකේ මධ්‍යන්නේ මැදියගේ හැටියට තමයි මේ කක්ෂගත වෙලා මේ ඉලෙක්ට්‍රෝනයක් වශයෙන් හෝ එහෙම නැත්නම් ග්‍රහයක් හැටියට හෝ පවතින්නේ. එතකොට ඒ පැවතීම අර භවයේ හැටියට දැන් පවතින්නේ ඉඳීම නෙවෙන්නේ. එතකොට පැවතීම නෙවෙන්නේ. එතකොට ඒ පැවැත්ම තමයි මේ කක්ෂගත වෙලා මේ ගමනෙහි යෙන්නේ. එතකොට ඒකේ මිදිලා යන්න ඕන කමක් විභව තණ්හාවක් හැටියට එකක් තියෙනවා. එතකොට මේ විභව අයින් වෙලා යන්න තියෙන ඕනෑකමකුත් තියෙනවා, බැඳිලා ඉන්න ඕනෑකමකුත් තියෙනවා. මේ දෙක අතරේ තියෙන తත්වයේ තමයි පැවැත්ම, ඉඳීම කියන එක. එතකොට මෙන්න මෙහෙම සංවිධානයක් සැකැස්මක් මේ හැම එකක් තුළම තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක ඊ타ත්ම පැහැදිලිව දේශනා කළා. මේ මුළු විශ්වයේම තියෙන සංවිධානය තමයි හැමතැනකම තියෙන්නේ. මිනිස් මනස තුළ තියෙන්නේ මේ සංවිධානයමයි කියන එක. මේ රටාවමයි. ඇලෙන්න ඕන කමකුත් තියෙනවා, මිදිලා යන්න ඕන කමකුත් තියෙනවා. ඒ දෙක අතරේ පැවැත්මකුත් තීරණය වෙලා තියෙනවා. මේ දැන් හුඟක් අයගේ අපි කතා කරන්නේ ඔය ප්‍රහු කාලේනම මේ ෆ්‍රොයිඩ්ලා හැම කතා කළේ ඩෙත් ඉන්ස්ටින්ක්ට් කියලා එකක්, මරණාශය කියලා එකක්. එතකොට ජීවත් වෙන මිනිසෙකුට මැරෙන්නත් ඕන කමක් තියෙනවා. ජීවත් වීමේ ඕන කමයි මරණාශය දෙක අතරේ යා පවතින ස්වභාවයක් කියලා ෆ්‍රොයිඩ් එහෙම විග්‍රහ කරපු විග්‍රහයකුත් තියෙනවා. බුදුජානක වහන්සේ ඊට පෙර ආත්මයේ මේ කාරණේ මෙන්න මෙහෙම ස්වභාවයකින් තමයි මනසක් තියෙන්නේ කියලා. දැන් අපිත් හිතලා බලන්න, තවත් හිතලා බැලිය යුතු දෙයක් තියෙනවා. මම මේක මේ ධර්මයේ හැටියටම කියනවා නෙමෙයි. අපේ කණ්ඩායම අපිත් යම් දේවල් තවත් සිටිය යුතු නිසා මෙහෙම අදහසක් ගත්තොත් ඒ කියන්නේ දැන් අපිට තියෙනවානේ දැන් මිදෙන්න ඕන කමක් අපිටත් දැන් හැම කෙනෙක්ම මේ විමුක්තිය සඳහා කැමතියි. ඒ විමුක්තිය සඳහා කැමති. දැන් අපි සංසාරේ ඉන්නවා කැමැති. අපි ඇලීම් බැඳීම් මහ ගොඩක් තියෙනවා. ඒ තිබුණට හැම කෙනෙක්ම හැම ආගමකම තියෙනවා මේ විමුක්තිය පිළිබඳව සංකල්පයකුත්. ඒ කියන්නේ මිදිලා යන්න, අයින් වෙලා යන්න ඕන කමකුත් සෑම කෙනෙක්ම තියෙනවා. දැන් ඕනෑම කෙනෙක් නිවන් යන්න කිව්වහම සාදු කියනවා, හොඳයි කියනවා. යන්න නොයන එක වෙනම කතාවක්. නමුත් මේ සඳහා තියෙන කැමැත්තක් තියෙනවා. වෙනත් ආගම් වලත් එහෙම මේ මෝක්ෂය, විමුක්තිය කියන එක, මෝක්ෂය කියන්නේ දිව්‍ය කියන එක මිදීමක්. ඒක දිව්‍ය සැප වශයෙන් සමහර ආගම් වල තියෙන්න පුළුවන්. මිදීමක් සම්බන්ධයෙන්. ඒතර මෝක්ෂය කියනවා මිදීමටත්. ඒතර විමුක්තිය, මිදීම, නිර්වාණ අවබෝධය, නිර්වාණය කියන ওই විදිහට මේ ගමන නිමා කිරීම, පැවැත්ම අවසන් කිරීම කියන එකට කැමැත්තක් හැම කෙනාගේම තියෙනවා. එතකොට මේ කැමැත්ත ඔය විභව තෘෂ්ණාවේ තියෙන විභව තෘෂ්ණාවක් දැන් ඩෙත් ඉන්ස්ටින්ක්ට් එකක් හැටියට තියෙන්නත් පුළුවන්. ඒක හරි එකක් කියලා අපි කියන්නේ නැහැ. නමුත් ඒක හොඳ පැත්තට හැරුණාම විමුක්තිය අවශ්‍යතාවයකුත් අපි හැම දෙනා තුළම තියෙනවා. ඒ නිසානේ අපි මේ හැම කෙනෙක්ම විමුක්තියක් සඳහා, මිදීමක් සඳහා, මේ ගමන කෙලවර කිරීමක් සඳහා, ඇලීම් බැඳීම් නැති කිරීමක් සඳහා ඕනෑකමක් අප සියලු දෙනා තුළම තියෙනවානේ. අන්‍ය ආගමිකයන්ගෙත් ඒ අයට අදාළ සන්දර්භයන් තුළ ඒගොල්ලෝ ඒ බඳු විමුක්තිය පිළිබඳව කතා කරනවා, හිතනවා. ඒ නිසා අපි මේ ඇලිලා බැඳිලා ඉන්නෝ වගේම මිදිලා යන්න විමුක්තියක් සඳහා තියෙන ඕනෑකමකුත් තියෙනවා. ওই දෙක අතරේ තමයි අපි භවගාමී භව ගමන පැවැත්ම කියන එක සංවිධානය වෙලා සකස් වෙලා තියෙන්නේ. එතකොට මේ පිළිබඳව දැන් ඒක හැබැයි නොපැවැත්මේ තියෙන ආධ්‍යාත්මික ඉහළ තලයකින් තමයි අපි කතා කරන්නේ විමුක්තිය කියලා. ආධ්‍යාත්මික විමුක්තිය කියන එක. ඒක තව කෙනෙකුට මරණාසයක් හැටියට තියෙන්නත් පුළුවන්. දැන් ඉක්විනිමිටි ගැන අපි කතා කරනකොට කියන්නේ ඒක යම් කිසි කෙනෙකුට දැන් නෙග්ලිජන්ස් එකත් අපිට කෙනෙකුට කියන්න පුළුවන් මේ උපේක්ෂාව කියලා. නමුත් දැන් නෙග්ලිජන්ස් එක, නොසලකිල්ල කියන එක, එහෙම නැත්නම් ඔය ඕන දෙයක් වෙච්චාවි කියලා කියන එක උපේක්ෂාව නෙමෙයිනේ. ඒ උපේක්ෂාව කියන එක අවබෝධයෙන් ආධ්‍යාත්මික මනසක සංවර්ධනය වීමක් තුළින් ඇතිවන එකකට තමයි උපේක්ෂාව කියලා කියන්නේ, ඉක්විනිටි කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් කලකිරීමකින් හෝ වෙනත් ද්වේෂ සහගතව එපා වෙනවා නම් එහෙම එයාට එපා වෙලා තියෙන්නේ ද්වේෂ සහගතව නම් ඒක උපේක්ෂාව නෙමෙයි. නමුත් එයා ආධ්‍යාත්මික ශික්ෂණයකින්, ආධ්‍යාත්මික අවබෝධයකින්, ප්‍රඥාවකින් යුක්තව නම් එයා ඒව කෙරෙහි මධ්‍යස්ථ සිතක් ඇති කරගන්නේ. එතකොට ඒක උපේක්ෂාව කියලා හඳුන්වනවා.
ඒ වගේම අපේ විභවය කියන එක අපිට මැරෙන්න තියෙන ඕන එකමක් හැටියට ගත්තොත් එහෙම ඒක ධර්මානුකූලව අගය කරන්නේ නැහැ. මරණය පිළිබඳව මරණයේ ගුණ කීම බුදුදහම වහන්සේ තහනම් කරලා තියෙනවා. වික්ෂුන් වහන්සේලාට පරාජිකාවක් බවටම පත් කරලා තියෙනවා. මරණයේ ගුණ කීම. මැරෙන එක හොඳයි කියලා කොහෙත්ම කියන්න තහනම් වික්ෂුන් වහන්සේලාට. ඒ කියන්නේ ඒ නිසා මැරෙනවා කියන එක අගය කරන්න බෑ. නමුත් විමුක්තිය කියන එක අපි කතා කරනවා. මිදීමක් පිළිබඳව. මරණය කියන එක කතා කරන්න තහනම් විමුක්තිය ගැන කතා කරන්න පුළුවන්. එතකොට විමුක්තිය කියන්නේ මේ සාංශාරික පැවැත්මේ තියෙන ගනුදෙනු අවසන් කරලා එතනින් මිදීමක් කරා යෑම සම්බන්ධයෙන් එකක් තමයි විමුක්තිය කියලා කියන්නේ. ඒතකොට නිර්වාණ අවබෝධය හෝ විමුක්තිය අපි කියලා කියන්නේ මොක්ෂය කියලා කතා කරන්නේ එහෙම. නමුත් මේ මරණය කියන එක කතා කරන්න මරණය අනුමත කරන්න බෑ. මරණය ගැන අගය කරන්න එහෙම තහනම් බෑ. ඒක ධර්මානුකූලව තහනම් කරපු දෙයක් ඒක. නමුත් විමුක්තිය අගය කරනවා. එතකොට ඒ නිසා මේ විභව තණ්හාවේම තියෙන යහපත් පැත්ත හොඳ පැත්ත තමයි අර විමුක්තිය හැටියට ප්‍රකාශ වෙන්නේ. එතකොට ඒ බඳු ස්වභාවයකින් තමයි අපි මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුන පිළිබඳව දකින්නට ඕන. ඒකෙන් භවය කියන එක, පැවැත්ම කියන එක මත තමයි මේ අපි සියලු දෙනාගේම භවගාමී පැවැත්ම සිද්ධ වෙන්නේ. අර ඉලෙක්ට්‍රෝනයක් කිසියම් කවචයකට අසු වෙලා යෑමයි, ග්‍රහයෙක් සූර්යයා වටා කිසියම් කක්ෂයක ගමන් කිරීමයි, ඊට පස්සේ මන්දාකිනී ඒ විදිහට යම් කිසි ආකාරයක මේ ඒගොල්ලන්ගේ හැසිරීමක් චරණයක් තියෙනවා නම් ඒකයි මේ සියල්ලම ওই විදිහේ කිසියම් රටාවක් ඔස්සේ තමයි සිද්ධ වෙන්නේ මේ ගමන් කරන්නේ. ඔබේ අදහස් හොග යමක් කියන්න තියෙනවා නම් කියන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මට අවසර මට තාමත් හරියට පැටලෙලා තියෙන මේ භව තණ්හා විභව තණ්හා කියන දැන් භව තණ්හා ස්වාමීන් වහන්සේ දැන් කිව්වේ පැවැත්මට කැමැත්තයි කියන එක. එතකොට විභව තණ්හා දැන් සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ කිව්වට දුන්න විදිහට නිවන කියන. නමුත් සමහර තැන්වල මම අහලා තියෙනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුන් භව තණ්හා කියලා වෙනම භවයකට ඉපදෙන්න ආසාවක් කියන එකද විභව තණ්හා කියන්නේ භවයක් නැතුව ඒ කියන්නේ ශරීරයක් නැතුව ඉන්න එහෙම එකක් මට ටිකක් අහලා වගේ තියෙන මට ඒකට පැහැදිලි මදි ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? එහෙම කිව්වා කියලා ප්‍රශ්නයක්වත් නැහැ. දැන් ඒ කියන්නේ දැන් භව තණ්හාව කියලා කියන්නේ නැවත දැන් අර කිව්වේ මේ තත්‍රාභිනන්දිනී සෙය්‍යති දැන් කියලා නේ කිව්වේ ඒ තන්හි ඇලෙන පෝනෝ භවිකා නැවත උපතක් ලබා දෙන ඒ තන්හි ඇලෙන ස්වභාවය කියන මේ කාමයේ තියෙන එක ස්වභාවය. ඒතකොට නැවත උපතක් ලබා ගන්න තියෙන ඕනෑකම කියන එක භව තණ්හා වශයෙන් ගැනීමේ දෝෂයක් නැහැ. ඒක හරි. අපි තව කාලයක් ඉන්න කැමති නේද? දැන් අද අපි ජීවිතය අවසන් කරගන්න කැමති නෑනේ. අපි කැමති මරණකම්ම ඉන්න කැමතිනේ. ඒතකොට ඒ භව තණ්හාව. මරුණයින් පස්සේ ආයි ඊළඟ දිව්‍ය ලෝකේ යන්නත් කැමතිනේ. එතකොට භව තණ්හාව. එතකොට අපි නිවන් යන්නත් කැමතිනේ. එතකොට ඒ නිවන් යන්න තියෙන කැමැත්ත විභව තණ්හාවේ හොඳ පැත්ත කියලා මම මේ පැහැදිලි කළේ. අපි මේ හිතන්න මට තේරෙන විදිහක් ගැන මම මේ කිව්වේ. මේක පොතක එහෙම කොහෙවත් මේ ධර්මයේ කොතනකවත් එහෙම නැහැ. ඒ නිසා ඒක මේ මම ධර්මයේ එහෙම කිව්වා කියලා සලකන්න එහෙම එපා. ඒක මට තේරෙන විදිහ කියලා මම කිව්වේ. අපිට එහෙම හිතන්න පුළුවන් නේද කියලා ඔබ විමසලා බලන්න. මොකද මේ ධර්මයේ කියන එක කාගේවත් එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළා. උන්වහන්සේ දේශනා කරපු එක අපට තේරෙන ආකාරයෙන් අපි ගන්නෙ තම නැන පමණින් දැනගත යුතු කියලානේ තියෙන්නේ. එතකොට ඒ නිසා අපේ ප්‍රඥාවට අපේ අවබෝධයට අනුව අපි ඒ ධහම හඳුනා ගන්නවා, තේරුම් ගන්නවා. එතකොට ඒ නිසා එහෙම තේරුම් ගනිද්දී ඔය විදිහට දකින්න පුළුවන් නේද කියලා තමයි මම ඉදිරිපත් කළේ. මම එහෙමමයි කියලා කියන්නේ නැහැ. කෙනෙකුට ඒ පිළිබඳව හිතලා විමසලා බලලා හඳුනා ගන්න, වටහා ගන්න පුළුවන්. ඒ හරි වෙනත් ඩෙෆිනිෂන් එකක් තියෙනවා නම්, වෙනත් අර්ථකථනයක් තියෙනවා නම් එහෙම අපිට ඒ ගැන සලකා බලන්නත් හිතන්නත් පුළුවන්. ඒ හරි වෙන දෙයක් තියෙනවද කියලා. ඉතින් ওই විදිහට හිතන්න පුළුවන් කියන එකයි මම සඳහන් කළේ, මතක් කළේ. එහෙම නේද කියලා, එහෙම හිතන්න ඕන නේද කියලා.
ඒ ස්වාමීන් වහන්සේ දැන් මට තේරෙනවා දැන් මේ ඉන්න ගමන්ම අපිට පුළුවන් භව තණ්හාව දැන් අපි කියන්නේ මේ ආත්මේ තව අපිට ජීවත් වෙන්න කැමැති කියන එක හිතන්න පුළුවන්. එතකොට ඒ අතරතුරදී විභව තණ්හා කියලා හිතන්න පුළුවන්. අපිට ඒ ආපහු අපිට උත්පත්තියක් අවශ්‍ය නැහැ. ඒ හිතීමත් එතකොට විභව. කියන්නේ අපිට නිවනට යන්න කියන ආසාව කියන විභව තණ්හා කියලා එතන හිතා ගන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. නැතුව ඒ නැතුව වෙන විභව තණ්හාවේ තියෙන හොඳ පැත්ත කියලා අපි කියන්නේ. විභව තණ්හාවක් තමයි. නමුත් ඒක දැන් මම අර උදාහරණ ගත්තේ ඒකයි. උපේක්ෂාව කියන එක උපේක්ෂාව කියන එක අපි මේ ගත්තනේ ඒකෙත් තියෙනවානේ වැරදි උපේක්ෂාවයි හොඳ උපේක්ෂාවයි කියලා දෙකක්. එතකොට ඒ හොඳ උපේක්ෂා වැරදි උපේක්ෂාව කියන්නේ ඕන දෙයක් වෙච්ච ආවේ මට කමන්නේ කියන එක හරි ද්වේෂ සහගතව යමක් අපි ප්‍රතික්ෂේප කළොත් එහෙම ඒක වැරදි උපේක්ෂාවක්නේ. ඉක්විනිමිටි එකක්නේ. එතකොට අපි ඒක අවබෝධයෙන් යුක්තව යමක් අපි ඒක මධ්‍යස්ථ වෙනවා නම් උපේක්ෂා සහගත වෙනවා නම් එතකොට එතෙන්දී ඒක නිවැරදි එකනේ. එතකොට මම උදාහරණයට ඒක ගත්තේ මේ කාරණේ පැහැදිලි කරන්න උදාහරණයට තමයි මම ඉක්විනිමිටි එක උපේක්ෂාව ගත්තේ. එතකොට දැන් ඒ වගේ මේ විභව තණ්හා කියන එක නොවෙන්න තියෙන ඕනකමනේ විභවනේ නොවෙන්න තියෙන ඕනකමනේ. ඒතර නොවෙන්න තියෙන ඕනකම ඔස්සේ තමයි යම් කිසි කෙනෙක් සීදී විනාසගන්නේ. ඒ විදිහට හිතනවා. එතකොට ඒ විදිහට හිතන අපහො ඉපදින්නේ එයාගේ හිතේ ඉපදෙන්නේ නැහැ කියලා හිතාගෙන තමයි නොවෙන්නත් එයාගේ ඕනකමක් තියෙනවානේ. නොවෙන්න තියෙන ඕනකම වැරදි විදිහට ගියාම එයාට මැරෙන්න ඕන වෙන්නේ. දැන් ෆ්‍රොයිඩ් ඩෙත් ඉන්ස්ටින්ක්ට් කියලා හැඳින්වුවේ ඕකනේ මරණාසයක් තියෙනවා කියලා මිනිස්සුන්ගේ. මැරෙන්න ඕනකමක් තියෙන. ඇයි නැත්නම් මිනිස්සු ඇයි මැරෙන්නේ එහෙනම්? එහෙම නැත්නම් මිනිහෙකුට Tamanට මැරෙන්න බෑනේ. ඒ මැරෙන්න එයාට ඕනකමක් තියෙන හින්දානේ මැරෙන්නේ නේද? එතකොට ඒ කියන්නේ එයා දැන් මේ තෘෂ්ණාවෙන් හැමදේම විග්‍රහ වෙන්න එපා. තෘෂ්ණාව කියන එකෙන් සෑම තෘෂ්ණාවක්ම ආවරණය වෙන්න ඕනනේ. එතකොට අපි කියමු සිවිදි නසා ගන්න මිනිස්සෙක් තමන් මැරෙන්නේ එයාට මැරෙන්න ඕන හින්දානේ. එයා මැරෙන්න ඕනනේ. එයාට මැරෙන්න කැමතිනේ. එයාට නොපවතින්න ඕන කමක් එයාට තියෙනවානේ. නමුත් ඒක වැරදි එකක්. නේද? ඒක වැරදි එක. හරි එක තමයි විමුක්තිය පිළිබඳ තියෙන එක. එහෙම නේද? එහෙයි ස්වාමීනි. මගේ පිටන් තෝරන්නේ නේද කියලා අහන්නේ. ඒ ස්වාමීනි කල්පනා කරාම ඉතින් ඒක තමයි තේරෙන්න පුළුවන්. අර ඒ දන්නේ නැති කමට එයා හිතනවා මම මැරුණාන් පස්සේ ඉතින් මට ඉවරයි මම මෙතනින්. ඉතින් ආයෙ හින්දා මැරෙන්න ආසයි. නමුත් ඒක දන්නේ කෙනා ඒක හිතන්නේ නැහැ. ඒක මැරුණාන් පස්සේ ආයෙමත් උත්පත්තියක් එන බව දන්නේ හින්දා දකින්නේ නැහැ. දකින්නේ නැති හින්දා එයා හිතනවා. ස්වාමීන් වහන්සේ මට දැන් තේරුණා ස්වාමීන් වහන්සේ. දෙවන් සරණ පිංසි වේවා. ස්වාමීන් වහන්සේ මේ සියදිවි නසා ගන්න එක තණ්හාවකට වඩා පටිගයක් නේද? ඔව්. ඒ තණ්හාව මේක මේ මිශ්‍රවන යන්නේ. දැන් මේ ડોක්ටර් මේකනේ දැන් තෘෂ්ණාව කියලා ඇත්තටම වෙනම මේ ද්වේෂය කියලා වෙනම ගන්න බෑ ඇත්තටම. ඒ කියන්නේ තෘෂ්ණාවේම කැලලක් තමයි තෘෂ්ණාවම තමයි ද්වේෂය වෙන්නේ. ඒ කියන්නේ තෘෂ්ණාවෙන් තොර ද්වේෂයක් නැහැ. එතකොට ද්වේෂයක් බවට පත් වෙන්නේ තෘෂ්ණාවම තමයි ද්වේෂය බවට පත් වෙන්නේ. ඇත්තටම තුනක් නෙමෙයි මේක. රාග ද්වේෂ මෝහ කිව්වහම ඇත්තටම තුනක් නෙමෙයි. ඒක තෘෂ්ණාවම තමයි. ඒ තෘෂ්ණාවට ඉඩ නොලැබුණාම තෘෂ්ණාවට බාධා වුණාම තමයි ද්වේෂය කියන එක ඇති වෙන්නේ. මේ දෙකේ සම්බන්ධතාවය හඳුනා ගන්න බැරි වුණාම තමයි මෝහය එන්නේ. එතකොට ඒ තෘෂ්ණාව පදනම් කරගෙන තමයි ද්වේෂය වෛරය එන්න පුළුවන්. එතකොට තමාගේ ජීවිතයට වෛර කිරීමක් තමයි ඇත්තටම ඔය මේ මැරෙන්න තියෙන ඕන කමක් සිවිදි නසා ගැනීමක් වුණාම වෙන්නේ. නමුත් එතෙන්දී ඒ තෘෂ්ණාවේම කැලලක් වශයෙන් තමයි එකත් යන්නේ. ඒ ස්වාමීන් අවසරයි. නයි. ડોක්ටර් ඉදිරිපත් කරපු කාරණේ හරි වැදගත්. ඒ කියන්නේ මේ තෘෂ්ණාව කියන එක මත තමයි මේ සියල්ලම තීරණය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අර මූලික කාරණේ හැටියට තෘෂ්ණාව දැක්ුවේ ඒක නිසා තමයි. හැම තැනකම තෘෂ්ණාව එහෙම ලොකු බලයක් දක්වලා පෙන්නලා තියෙන්නේ. තෘෂ්ණාව තමයි මේක මේ ඕන එකක් වෙන්නේ. දැන්
පුතා පහුතා කලහ විවාදා පියා පහුතා කලහ විවාදා. එහෙමනේ කිව්වේ රණ්ඩු සරුවල් ඇති වෙන්නේ මොකද්ද? ප්‍රියතාවය නිසා. ඇල්ම බැඳීම නිසා කියලානේ කිව්වේ. නේද? එතකොට මැරෙන්න එක හොඳ නෑ. මැරෙන එක නරකයක් තමයි. පටිගයක් තමයි. නමුත් ඒකට හේතුව මේ කැමැත්ත තෘෂ්ණාව මත තමයි ඒක ඇති වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. right. අනික් අය ඉදිරිපත් කිරීම තියනවද? ස්වාමීන් වහන්සේ මේ විභව තණ්හාව විභව තණ්හාව දෙකම මේ සංයෝජන හැටියට මේ ඉවත් වෙනව නේද ස්වාමීන් වහන්සේ මේ අරියත් වේට කලින්. ඔව්. එතකොට මට හිතුනේ මේ අරිහත්ත්වයට විභව තණ්හාව මේ සංයෝජනයක් වශයෙන් මේ ඉවත් වෙනව නේද කියලා මේ අරියත් වේට කලින්. මෙහෙමයි තියෙන එක අතිසමත මෙහෙම එකක් තියෙනවා නේද? දැන් අපි දැන් මේ කාමරාග පටික දෙක අයින් වෙනවා තමයි තුනී වෙනවා හා අයින් වෙනවා සකෘදාගාමී හා අනාගාමී එකේදී. ඒ වුණාට රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා තියෙනවනේ රූප රාග අරූප රාග කියලා දෙකක්. ඒතර රූප රාග අරූප රාග කියන එක අර තෘෂ්ණාවේම සියුම් මට්ටමක් හැටියටනේ එන්නේ නේද? එතකොට අර ඒකට දෙකට බෙදෙනවා ඕරම් භාගීය සංයෝජන උද්දම් භාගීය සංයෝජන කියලා. ඒතර ඕරම් භාගීය සංයෝජනයකින් අනාගාමී වුණාම ඔටෝමැටිකලි එතෙන්දී අවසන් වෙන්න පුළුවන් තමයි. මහත්මයා කියන එක හරි. මොකද ඒක එක්තරා විදිහක අවසන් වීමක් තමයි. ඒ අවසන් වෙන නිසානයට අනාගාමී තත්වයේදී සුද්ධාවාසයකට ගිහලා එතනින්ම අපහු මෙහෙන්න නැතුව යන්න පුළුවන් වෙන්නේ නේද? ඔව්. එතකොට එතන හරි. නමුත් ඒක ඊටාම සියුම් මට්ටමක් රූප රාග අරූප රාග වශයෙන් උද්දම් භාගීය සංයෝජන වල ඉතුරු වෙලා තියෙනවනේ. ඔව්. එතකොට ඒ තෘෂ්ණාව තමයි හැබැයි. හැබැයි ඒක අතිශය සියුම් අර හීන් කෙන්දකින් අර බැඳිලා තියෙනවා වගේ අන්න එහෙම එකක් එහෙම නේද? ඔව් ස්වාමීන් වහන්සේ මේ මට හිතුනේ අර මේ මමය කියලා අදහසක් තියෙන තරමට මේ භව විභව ගැන හිතන්න පුළුවන් කියලා. හැබැයි අපි ඇත්තටම මේ තව එහාට එනකොට මේ ඒක පංචස්කන්ධ විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් එතකොට මේ ඇතිවීමක් නැතිවීමක් විතරයි ඒක තියෙන්නේ එතන. ඔව්. අර උපාදානයේ විතර අඩු වෙන එන්න උපාදානයේ හීන් වෙනවනේ අඩු වෙනවනේ. ඔව්. අඩු වෙලා මේ එතන මේ මම නැතිවීමක් නෙමෙයි මෙතන වෙන්නේ. ඒ කියන්නේ මගේ මරණයක් නෙමෙයි. භවයක් නැතිවීමක් නෙමෙයි මේ සංස්කාර වල නැතිවීමක් විතරයි එන්නේ නේද සංසන්දනට. ඔව් දැන් වැඩේ අර අපි අර සමස්තයට මම මගේ අර්ථයක් දී ගැනීමනේ මේ දැන් පුතුජන භාවය කියලාම දක්වන්නේ ප්‍රත්‍යඥ කියන්නේ තනි වශයෙන් වෙන් කරලා මාව ගන්න හින්දානේ නේද? එහෙමනේ ධර්මයේ සමස්තය විශ්වයේම තියෙන දේ ඒකෙන් මම මගේ ආත්මය කියලා මම කියලා එකක් වෙන් කරගෙන අපි හඳුනා ගැනීම කියන එකට තමයි අපි ප්‍රත්‍යඥ භාවය කියලා හඳුන්වන්නේ. වෙන් කරලා තනි කරලා වෙන කෑල්ලක් අපි ගැනීම. ඒතර යම් කිසි කෙනෙකුට එසේ නොවන මේක විශ්ව ධර්මතාවයක ක්‍රියාවලියක් මේ යන්නේ කියන එකට එයා දැක්කොත් හඳුනාගත්තොත් අන්න එතකොට අර මම මගේ අයිතිය ලබා දීම කියන එක තවදුරටත් වෙන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. ඔව්. ඒක හරි. ඔව්. හොඳයි අනික් අයත් එහෙම ඉදිරිපත් කරනවා. මොකද තව මේක පැහැදිලි වෙන්න අනික් අයටත් හැම දිනාටම ප්‍රයෝජනවත් ඔබ තව පැහැදිලි කිරීම දෙපින්සන් අර්ථකථන දෙන එක. ස්වාමීන් වහන්සේ ඔය මේ අර ඕරම් උද්දම් භාගයේ සංයෝජන වල තියෙනවානේ අස්මිමානය කියන්නේ එතන මම කියන සියුම් අදහස තියෙනවානේ. අර හේමක ආම්ද්‍රෝ කිව්වා වගේ මේ සක්කාය දිට්ඨිය ගියාට මම කියන එක ගිහිල්ලා නැහැ. ඒක යන්නේ රහත් වෙනකොට විතරයි නේද? රූප රාග අරූප රාග තියෙන්නේ ඒකෙන් දන්නේ නේ. ඒක තමයි. එතන පොඩි තණ්හාවකුත් තියෙනවා නේද? සියුම් තණ්හාවක්. තියෙනවා. පොඩි සියුම් බවක් වෙනවා. දැන් අස්මිමානේ දැන් සෝවාන් වෙනවා කියන එක ඇත්තටම එතෙන්දි කියන්නේ අර මේ ලෝකේ
නිත්‍ය වූ දෙයක් නෑ කියන අවබෝධයක් ඒමනේ නේද? සත්කාය දිට්ඨියක් නැතිවීමනේ ඇති වෙන්නේ. එතකොට ඒ හඳුනා ගැනීම ඇතුණාම එයා සෝවාන් තත්ත්වයට පත් වෙනවා. ඒ වුණාට එයා අර මේ පැවැත්මට මේ සංයෝජන මේ ධර්මත් එක්ක මේ ස්කන්ධ පංචකයේ උපාදාන කර ගැනීමේ ක්‍රියාවලිය ASCII ඉන්නවනේ. එතකොට ඒ නිසා එයා තවදුරටත් මේ භවයේ තුල යම් භවයට සම්බන්ධතාවයක් එයා දක්වනවා. ඒකෙන් මිදෙන්න එයාට අවශ්‍ය මූලික සුදුසුකම උපයා ගන්නවා එයාට සත්කාය දිට්ඨිය නැතිවීම නිසා. සක්කාය දිට්ඨිය නැතිවීම නිසා තවදුරටත් දිගින් දිගටම ඉන්න තියෙන තරම් බලවත් එක නැති වුණාට තාම එයාගේ අර ලින්ක් එක තියෙනවා, සම්බන්ධතාවය තියෙනවා. ඒ සම්බන්ධතාවය එක එක මට්ටම් වලින් සියුම් වෙලා උද්දම්භාගීය සංයෝජන වලදීත් ඊ타මත්ම සියුම් මට්ටමින්ම තියෙනවා කියන එක තමයි එතන කියවෙන්නේ. අවිද්‍යාව තියෙනකන් ඒක තියෙනවා නේද ස්වාමීන් වහන්සේ? තියෙනවානේ අවිද්‍යාව තියෙනකම්ම යම් සියුම් විදියට හෝ තියෙනවා. මේ හඳුනා ගැනීම අපට වැදගත් වෙනවා. මොකද අපි දැන් මේවම අපි මීට කලිනුත් අපි සාකච්ඡා කරලා තියෙනවා අනිකත් එක්කත්. නමුත් අපි ඒවා නැවත අපි ඒවා ස්පර්ශ කරනකොට මීට පෙරට වඩා අපිට ඒවා निराවුල් වෙලා අපි හඳුනා ගැනීම බවට පත්වීමක් තියෙනවා. ඒ නිසා අපි එහෙම සාකච්ඡා කරන එක හොඳයි. දැන් මේ හුඟක් දේවල් අපි මීට කලින් සාකච්ඡා කරපුවා. අපි දැන් මේ කතා කරන්නේ හුඟක් දේවල්. ඉතින් අපි ඉස්සර ඉඳන්ම හිටපු පිරිස ඒවා මම හිතන්නේ දෙතුන් සැරේ දැන් සාකච්ඡා වෙලා තියෙනවා. ඒ මොනවා කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ඒ කතා කරපු ඒවාම දැන් මගේ අපේ අත්දැකීම් වලට අනුව අපි ඒ කතා කරපුවම නැවත අපි මෙනෙහි කරනකොට, ආවර්ජනය කරනකොට, හඳුනා ගන්නකොට, විමර්ශනය කරනකොට ඒවායේ ඒ සියුම් තැන් අපිට නැවත ස්පර්ශ වෙනවා. ඒ කියන්නේ අපිට මීට කලින් නොදැක්ක දෙයක්, නොදැක්ක තැනක් ඒවායේදී අපිට දැනෙනවා, තේරෙනවා. ඒක හරි ප්‍රයෝජනයි. අපිට එකපාරට දැන් ඕනම කෙනෙකුට අනිත්‍ය දුක්ඛ අනාත්ම කිව්වහම එහෙම නැත්නම් මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කිව්වහම ඕනම කෙනෙක් දන්නවා. ඉතින් ඒ දන්නවා කියන්නේ යම් දැනීමක් තියෙනවා. නමුත් ඒ දැනීම එන්න සියුම් බවටපත් වෙනවා. අපි මේවා නැවත හදාරද්දී විදර්ශනා කරද්දී දැන් මේ අපි කරන්නේ විදර්ශනා කිරීමක් නේ. එතකොට ඒ කියන්නේ මේක අපි කට්ටිය එකතු වෙලා විදර්ශනා කිරීමක්. ඒක මනසින් තනියෙන් කරන්නත් පුළුවන්. සාකච්ඡාවක් අපි පිරිසක් එකතු වෙලා සාකච්ඡාවක යෙදෙනකොට ඒක සමූහ විදර්ශනාවක් බවට පත් වෙනවා. ඒතර ඒ නිසා එතෙන්දී අපි ඒවා නැවත සියුම් විදිහට ඒවා තියෙන තැන් දකින්න හඳුනා ගන්න පුළුවන්කම එනවා. හොඳයි. And what, friends, is the noble truth of the cessation of stress, the remainderless fading and cessation, renunciation, relinquishment, release, and letting go of that very craving. This is called the noble truth of the cessation of stress. කතමංචාවසෝ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ ඉදං උච්චතාවසෝ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. එතකොට අපි අර තෘෂ්ණාව ගැන කියපු එකම තමයි ආපහු අනික් විදිහකට කියවෙන්නේ මෙතෙන්දී. එතකොට මේ cessation of stress කිව්වහම ඒ දුක්ඛ නිරෝධයක්. ඒතර නිරෝධය වෙන්නේ මේ තෘෂ්ණාවමයි. එතකොට the remainderless fading and cessation, renunciation, relinquishment, release, and letting go of the very craving. ඒතර තෘෂ්ණාවමයි මේ වචන කීපයකින් විවිධාකාරයෙන් එක එක මට්ටම් වලින් විස්තර කරන්නේ remainderless fading and cessation හැටියට, renunciation හැටියට, relinquishment හැටියට, release හැටියට.
letting go හැටියට මේ ඕන එක එක මට්ටම් වලින් එක එක විදිහ වලින් මොකද්ද කරන්නේ of that very craving. ඒ තෘෂ්ණාවම තමයි මේ අයින් කිරීම වෙන්නේ. ඒතර අපි තෘෂ්ණාවනේ මෙතෙන්දී ගත්තේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුන් ආකාරයකින් විග්‍රහ කළේ. ඒ තෘෂ්ණාවමනේ. ඒතර නිරෝධය කියලා කියන්නේ ඒ තෘෂ්ණාව ඉවත් වීම. ඒ තෘෂ්ණාවේ දුරු වීම, ඒකෙන් මිදීම කියන එකම තමයි විමුක්තිය නැත්නම් මිදීම කියලා කතා කරන්නේ කියන සෙසේෂන් එක හැටියට දක්වන්නේ. ඒක අමුතුවෙන් අය පැහැදිලි කරන්න ඕනේ නැහැ. තෘෂ්ණා අශේෂ විරාග නිරෝධෝ. එතකොට ඒ විදිහට මේ ඉතිරියක් නැතුවම මේ රාගේ නැති වෙනවා නම් තෘෂ්ණාව නැති වෙනවා නම් ත්‍යාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලයෝ. එතකොට ඒව ඇලීමක් බැඳීමක් නැති විදිහට දුරස්ක වෙන්න පුළුවන් නම් ඉදං උච්චතාවසෝ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං. දුක්ඛ නිරෝධය වෙන්නේ ඒක කියලා. එතකොට අපි අපේ සිත්වල අපි සියුම් මට්ටම් වලින් මේ ඇලීම් බැඳීම් සහිතව තමයි අපි ඉන්නේ. ඒ ඇලීම් බැඳීම් මත එක තමයි අපි ජීවත් වෙන්නේ පවතින්නේ. නමුත් එතෙන්දී ඒවා සම්බන්ධයෙන් අපේ තියෙන දැඩි අපි ආදානග්‍රාහී කියලා කියනවා. අපි නැත්නම් දැඩි ඇට්‍රැක්ෂන් එක තිබීම මත තමයි අපි ගැටෙන්න යන්නේ කියන එක. එතකොට දැන් අපි තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම නැති කරලා නොතිබෙන්න පුළුවන්. එහෙම නැති කළොත් අපි අරහත් භාවයටපත් වෙනවනේ. ඉන් මෙහා අපි මේ තෘෂ්ණාවත් සමග තියෙන මේ ගනුදෙනු එහෙම නැත්නම් ගනුදෙනු කියලා නිතරම කතා කරන්නේ සම්බන්ධතාවය. ඒ තියෙන ලින්ක් එක අපේ ඒකේ තියෙන රළු ගොරෝසු මධ්‍යම සියුම් කියන මේ මට්ටම් තමයි එක එක්කෙනා වෙනස් කරන්නේ. එතකොට අපි සතු දේවල් ඔක්කොම අයින් කරලා දාලා නැති අයින් වෙලා යනවා කියන එකම නෙමෙයි. දැන් අපේ ආදායම් මාර්ග, ගෙවල් දොරවල්, දීපල ඉඩකඩම් මේ දේවල් ඕනේ නැහැ කියලා අයින් කරලා දානවා කියන අර්ථය නෙමෙයි මේ. ඒවා අපි පරිහරණය කරනවා, ඒවා භාවිතා කරනවා, ඒවත් එක්ක ජීවත් වෙනවා. නමුත් ඒවත් එක්ක තියෙන අපේ සම්බන්ධතාවයේ මත අපි කොයිතරම් අවුල් ගැටලු වලට මැදිහත් වෙනවද නැද්ද, ඒවා කොයිතරම් දුරට ඒවයින් අපිට දුරස් වෙන්න පුළුවන්ද කියන කාරණේ තමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. ඒවා භාවිතා නොකර ඉන්නවා කියන එක නෙමෙයි. දැන් සමහර විට කෙනෙක් හිතන දෙයක් තමයි මේවායින් අපි අත මිදිලා අයින් වෙලා නැතුවම ඉන්නවා කියන අර්ථයක්. නමුත් මේ ඒවා මැද්දේ ඒවා පරිහරණය කිරීම කියන එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒවා අපි කොයිතරම් ඒවත් එක්ක බැඳිලා ඉන්නවද, ඒවා අපි ග්‍රහණය කරගෙන තියනවද, අපේ ඇට්‍රැක්ෂන් එක කොයිතරම් ප්‍රබලයිද කියන එක තමයි වෙතෙන්දී වැදගත් වෙන්නේ. ඒතර ඒ නිසා යම් කිසි කෙනෙක් මේ අර අපි කියන්නේ මේ හුදකලා බව කියන එක සමාජ හුදකලා බවක් සමාජයක් තුලත් හුදකලා වෙන්න පුළුවන් කියලා. දැන් කවුරු හරි කැලේට ගිහිල්ලා හුදකලා වෙන්නත් පුළුවන්. කවුරුවත් මිනිස්සෙක් පේන තෙක් මානෙක නැහැ. එතකොට බෝසත්යන් වහන්සේත් එහෙම අභ්‍යාස කළානේ. මම මේ මිනිහෙක් දර කඩන මිනිස්සෙක් හෝ මී කඩන මිනිස්සෙක් හෝ එහෙම නැත්නම් මේ කැලේට දේවල් හොයන්න එන මිනිස්සෙක් දැක්කහම මං අර මුවෙක් වාගේ වාතමික කියන මුවෙක් වාගේ මං කැලේ අසට දිව්වා කියලා බෝසත්යන් වහන්සේ සඳහන් කරනවානේ. එහෙමත් උන්වහන්සේ ප්‍රැක්ටිස් කරලා බැලුවානේ මේ බෝසත් කාලේදී. ඒතර එහෙම මිනිස්සු නැති තැනක කෙනෙක් ඉන්නත් පුළුවන්. එතෙන්දී හුදකලාව කියලා අපි මිනිස්සු නැති තැනක හිටියට එයා මානසිකව මිනිස්සුන්ගෙන් දුර වෙලා නැත්නම් එතන හුදකලාවක් එයාගේ නැහැ. ඒතර සමාජයක් මැද්දේ විශාල පිරිසක් මැද්දේ ඉන්නත් පුළුවන්. එමෙ මැද්දේ හිටියට එයා හුදකලාව ඉන්නවා වෙන්නත් පුළුවන්. ඒතර ඒ නිසා මේ කවුරු හරි ඉන්නවද පිරිසක් ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි තීරණාත්මක සාධකයේ වෙන්නේ. එයා මානසිකව මේ හුදකලා වෙනවද නැද්ද කියන කාරණය තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම අපි සතු දේවල් මොනවා හරි තියෙන දේවල් පරිහරණය කරන දේවල් ඒවා තියනවාද නැද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒවා අපි ඇප්‍රීෂিয়েට් කරන ආකාරය, ඒවා දකින ආකාරය, ඒවත් එක්ක අපි සම්බන්ධතාවයේ ප්‍රමාණය
ඒවට දැනෙන ආසක්තභාවයේ ගැඹුර කියන ඒ දේවල් මත තමයි අපි මේ බාහිර ලෝකයේ ඒවත් එක්ක කොයිතරම් තෘෂ්ණා සහගත විදියට ඇලෙනවද බැඳෙනවද කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා විශාල සම්පත් නොයෙක් දේවල් මැද්දේ වුණත් යම් කිසි කෙනෙක් බොහොම සැහැල්ලු ඒවට නොඇලුණු මේ මට්ටමක ඒවා සුදුසු විදිහට ඉතාමත්ම ගැළපෙන විදිහට පරිහරණය කරමින් අවශ්‍ය විදිහට පරිහරණය කරමින් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ නිසා මේක හරි මේ ප්‍රායෝගික දෙයක්. අපි මනසින් ඒක ග්‍රහණය කරගන්නේ කොයි ප්‍රමාණයටද කියන එක මත තමයි ඒක තීරණය වෙන්නේ. ඒ නිසා සෙසේෂන් කියන එක මිදීමක් අපි කතා කරනකොට ඒ මිදීම සිදු වෙන්නේ හිතේනේ. භෞතික වස්තුවේ නෙමෙයිනේ. එතකොට ඒක ගෙවල් දොරවල් දේපල ඉඩකඩම් යාන වාහන කියන ඒවා තමා ළඟ තියනවාද නැද්ද කියන එක නෙමෙයි. තියනවා තිබීම හෝ නැතිවීම වෙනම එකක්. ඒ තියෙන එකත් එක්ක මම මානසිකව සම්බන්ධ වෙලා තියෙන්නේ කොයි ප්‍රමාණයටද කියන එක මත තමයි ඒක තීරණය වෙන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒක අවබෝධයෙන් යුක්තව ඇසෙන්නකොට ඒ නිසානේ අපිට දැන් බාහිර කෙනෙක්ගේ ස්වභාවය මෙෂර් කරන්න බැරි, අපිට තීරණය කරන්න බැරි. තව කෙනෙක් මොන මානසිකත්වයක ඉන්නවද, මොන ආධ්‍යාත්මික තලයක ඉන්නවද කියලා අපිට බාහිරින් ඉඳන් තීරණය කරන්න බෑ. මොකද එයා ඒ දේවල්, එයා පරිහරණය කරන දේවල්, වටපිටාවේ තියෙන දේවල් කොයි විදිහටද හඳුනාගන්නේ, දකින්නේ, ඒවට සම්බන්ධතාව පවත්වන්නේ කියන එකනේ මතනේ තීරණය වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට අනුමත කළානේ අනුජානාමි භික්කවේ ආරාමා කියලා. මහණෙනි ආරාම අනුදනිමි කියලා. ඉතින් ආරාම අනුදනින කියනකොටම ඒ ආරාමේ කවුරු හරි ඉන්නවා. ඉතින් භික්ෂූන් වහන්සේලා ඉන්නවනේ ඒ ආරාමේ. ඉතින් ආරාමේ ඉන්නකොට ඒ තමන් එතෙන්ට ලින්ක් වෙනවා, සම්බන්ධ වෙනවනේ එතකොට. ඒතර ඒ සම්බන්ධතාවයේ යම් කිසි කෙනෙක් තමන්ගේ කරගෙන මගේ කරගෙන ආරාමයේ තුල ඉන්නත් පුළුවන්. තවත් කෙනෙක් තමන් ඉන්නකන් එතන ඉන්නවා. ඊට පස්සේ යන්න හිතුණායින් පස්සේ එතනින් කිසිම සම්බන්ධතාවයක් නැතුව අයින් වෙලා යන රටාවක් වෙන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමෙන් පූර්වාරාමෙන් බැහැලා වැඩම කරන චාරිකාවේ වඩිනකොට ඉතින් මේක හරි ලස්සන වටිනා ආරාමයක්, කහවණු 54 කෝටියක් වියදම් කරලා හදපු අති රමණීය ආරාමයක්, මේක දාලා යන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේවත් මහරහතන් වහන්සේලාවත් හිතුවේ නෑනේ. චාරිකාවේ දැන් යන්න කාලේ ආව කියලා හිතුවාම එතනින් බැහැලා චාරිකාවේ හැසිරෙනවා. ඉතින් එදා රාත්‍රියේ ගත කරන්නේ සමහරට කුඹල් හලක, එහෙම නැත්නම් පිදුරු මඩුවක, ගහක් යට, විශාල ගහක් යට ඔහොම තැනක රාත්‍රිය ගත කරන්න වෙන්නේ. එතකොට ඒ නිසා ඒ වගේ අර තියනවාද නැද්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. තියෙන දෙයට අපි දක්වන සම්බන්ධතාවයේ ප්‍රමාණය කොච්චරද කියන එක තමයි වැදගත් වෙන්නේ. And what, friends, is the noble truth of the path of practice leading to the cessation of stress? Just this very noble eightfold path: right view, right resolve, right speech, right action, right livelihood, right effort, right mindfulness, right concentration. එතකොට ඊට පස්සේ නම් කරන මේක කාලේ කියලා ඉන්නම්. කතමංචාවසෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යං අයමේව ආර්යෝ අට්ඨාංගිකෝ මග්ගෝ සය්‍යති ඉදං සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. එතකොට මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා ඊට පස්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දක්වනවා. දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි හැටියට. දැන් මේවා මම මුකුත් පැහැදිලි කිරීම කරන්න ඕනේ නැහැ. අපි හුඟක් අවස්ථාවලදී මේවා කතා කරලා තියෙනවා. ඒවා සම්බන්ධයෙන්ම ඒ වගේම ඒවායේ තියෙන ගැඹුර, ඒකේ රටාව ගැන හුඟක් කියලා තියෙනවා. මම එකක් නැවත ආයෙසරයක් අහෙන්න අපි කියන්නම්. මේක මිනිස් මනසක ක්‍රියාවලිය. අෂ්ටාංගික මාර්ගය කියන්නේ. ඒක මම මේ අලුතෙන් සම්බන්ධ වෙච්ච ඇති ඉන්න නිසා මම කියන්නේ මිනිස් මනසක ක්‍රියාවලිය. ඒක කාගේ වුණත් ඕනෑම කෙනෙක්ගේ
මනසක් හැසිරෙන්නේ මනසක් ක්‍රියාත්මක වෙන්නේ ওই විදිහට. දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධිය හැම එක්කෙනාගේම තියෙනවා. ඒක නරක මිනිස්සෙක හොරෙකුගෙත් තියෙනවා. මිනිමරුවෙකුගෙත් තියෙනවා. වැරදි කරන එක්කෙනෙකුගෙත් තියෙනවා. එතකොට හැබැයි ඒ අයගේ තියෙන්නේ මිච්ඡා විදිහට තියෙන. මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධිය ඔය විදිහට. ඒකේ සමාධියක් තියෙනවා. හැබැයි ඒ සමාධිය මිච්ඡා. වැරදි එකක්. වැරදි එකේ තහවුරු වෙනවා අය සමාධි වෙනවා. එතකොට ඒ නිසා මේක ඕනෑම හොඳ මිනිසෙක් නරක මිනිසෙක් පින් කරන මිනිසෙක් පව් කරන මිනිසෙක් කියලා මුකුත් නැහැ. ඕනෑම කෙනෙකුගේ සිතක ක්‍රියාත්මක වෙන රටාව තමයි අෂ්ටාංගික මාර්ගය. මේක ලෞතර බුදු පියාණන් වහන්සේ අවුරුදු 2500 ගානකට උඩදී ඊ타ත්ම ලස්සන වටිනාම දේශනාවක් හැටියට ධම්මචක්කප්පවත්තන සූත්‍රය නෙමෙයි. එතකොට ඒක තමයි උන්වහන්සේගේ දහමේ සාරය. ස්පිරිට් එක. එතකොට එහි තමයි මේ සියල්ල සටහන් වෙන්නේ. එතකොට මෙන්න මේ කාරණේ මේ මනසක් කියන්නේ මෙන්න මේ අටෙන් යුක්ත එකක් කියන එක ලෝකයට ඉස්ලාම පහල කළේ කියා දුන්නේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී. ඒ නිසානේ දසදහසක් සක්වල ප්‍රකම්පිත වෙන විදිහට කරපු දේශනාව හැටියට මේ දේශනාව සඳහන් වෙන්නේ. ඒක දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා කේනචිවා ලෝකස්මින් තව කිසිදු කෙනෙකුට මේක කියන්න බැරි වුණානේ කියලා කලින් කිව්වෙත් නැහැ. ඒකට අභියෝග කරන්න හැකියාවකුත් නැහැ කියලා කිව්නේ. ඒ නිසා මේක කොතනකවත් මීට කලින් ලෝකේ කියවිලා තිබුණේ නැහැ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ තමයි මෙන්න මෙහෙමයි මනසක් ක්‍රියාත්මක වෙන්නේ කෙනෙකුගේ කියන එක තමයි උන්වහන්සේ ප්‍රථම වරට දේශනා කළේ කියා දුන්නේ. ඒකෙදි වැරදි තැනදී මිච්ඡා වෙනවා, හරි තැනදී සම්මා වෙනවා කියන එකයි. එතකොට ඒ ප්‍රොසෙස් එක හැම කෙනාගේම අදාළයි. ඒතර ඒ නිසා යම් කිසි කෙනෙකුට කරන්න තියෙන්නේ ඒක මිච්ඡා වෙන්නේ නැතුව සම්මා වෙන විදිහට සකස් කර ගැනීම, සංවිධානය කර ගැනීම. මිච්ඡා වුණොත් ඊට අදාළ වූ අහිතකර කරුණු පිළිබඳව අත්දකින්න වෙනවා, අහිතකර විපාක අත්දකින්න වෙනවා ඊට අදාළව. ඒක සම්මා වුණොත් ඊට අදාළ වූ හිතකර යහපත් වූ ප්‍රතිවිපාක ලබන්න පුළුවන් වෙනවා කියන එක තමයි පැහැදිලි කළේ. ඒ නිසා මේ ඉගැන්වීම ලෝකේ ඊ타ත්ම අතිශය ශ්‍රේෂ්ඨම ඉගැන්වීමක්. ඒක ඒ වගේම මේක මේ ක්‍රියාවලියක් කියන එක. ඒ කියන්නේ දැන් එක පාඩම මේ දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියලා ඉවර වෙන එකක් නෙමෙයි කියන එක. මේක සර්කල් එකක්. මේක රවුමක් හැටියට යන එකක්. අපි යම් මට්ටමක දිට්ඨියක ඉඳගෙන තමයි ඊට අදාළ වූ සංකප්ප ඇති වෙන්නේ. thoughts process එකක් යන්නේ. ඒ දැක්ම පදනම් කරගෙන තමයි thought process එක යන්නේ. ඊට අදාළව තමයි වචන සංවිධානය වෙන්නේ. හිතනකොට මේකට වචන අදාළ වෙනවනේ. දැන් අපි අරමුණක් ගත්ත ගමන්ම ඒකට thought process එකකුත් වෙනවා. ඒකට අපි වචනත් භාවිතා වෙලාමයි සිතුවිල්ල යන්නේ. එතකොට මේ ඔක්කොම එකට බොහොම වේගෙන් යන දේවල්. එතකොට ඒ අනුව තමයි අපිට ක්‍රියාවන් අපේ සංවිධානය වෙන්නේ. එතකොට ඒ අනුව තමයි අපේ ජීවිත පැවැත්මට අදාළ වූ මේ දේවල් සංවිධානය වෙන්නේ. එතකොට ඒ විදිහට මේ වායාම ඒ සම්බන්ධයෙන් ගන්නා නිරන්තර උත්සාහයේ පැවැත්ම සති සමාධි හැටියට යන්නේ. එතකොට මේක ක්‍රියාවලියක් හැටියට අපි සියලු දෙනාටම අදාළ වෙන දේ හැටියට තමයි බුදුරජාණන් වහන්සේ දැක්වුවේ. එතකොට එන්න බලගැන්වෙමින් ඒ මානසයේ තියෙන රටාව ඉස්සරහට යන්න පුළුවන් යම් කිසි කෙනෙකුගේ. And what is right view? Knowledge in terms of stress, knowledge in terms of origination of stress, knowledge in terms of the cessation of stress, knowledge in the terms of the
way of practice leading to the cessation of stress. This is called right view. දැන් ඔන්න අපිට පැහැදිලි මෙතන අර right view කියලානේ මේ කතා කළේ. මේ right view එක වෙන්නේ මොකද්ද කියන එක. ඒතර right view එක ආයසරයක් මොකද්ද වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන හඳුනා ගැනීමේ ප්‍රමාණයමයි. එතකොට අපිට අවබෝධ කරගන්න තියෙන්නේ චතුරාර්ය සත්‍යනේ. චතුරාර්ය සත්‍යය පිළිබඳව තියෙන යම් හඳුනා ගැනීමක ඉඳන් තමයි අපිට යන්න වෙන්නේ. එතකොට මුලින්ම කිසියම් ආකාරයක ඊටාම් ප්‍රාථමික මට්ටමින් පහසු සරල මට්ටමින්ම අපේ කිසියම් හඳුනා ගැනීමක් view එකක් තියෙනවා. ඒ view එක පදනම් කරගෙන තමයි අපි සංකප්ප වාචා කම්මන්ත ආජීව ආයම් සමාධි හැටියට යන්නේ. එතකොට ඒ ගිය එක ගිහිල්ලා සමාධි වුණාට පස්සේ එයින් ඇති වෙන බල ගැන්වීම අරගෙන තමයි ආයසරයක් එයාගේ අලුත් view එකක් එයාගේ ගොඩනගන්නේ. එතකොට එයාට කලින් තිබුණු view එකට වඩා වෙනස් ගැඹුරු හෝ වටිනා උසස් තත්වයටපත් වෙච්ච view එකක් ආවොත් තමයි එයාගේ process එක ආයසරයක් අරමුමක් යන්නේ. එම උනේ නැත්නම් එහෙම යන්න දෙයක් නැහැනේ. එතනම රැඳෙනවනේ, එතනම ඉන්නවනේ. එතකොට ඒ නිසා එහෙම බලගැන්වීමෙන් වැඩි වෙමින් සංවර්ධනය වෙමින් තමයි මේක යන්නේ. එතකොට එතෙන්දී එයාගේ view එක පදනම් වෙන්නේ මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග පිළිබඳව ඇතිවෙන්නා වූ කිසියම් ආකාරයක වටහා ගැනීම හඳුනා ගැනීම තමයි. ඒකෙන් අදහස් වෙන්නේ ගැටලුව යා හඳුනා ගන්න. මේ දුක්ඛ කිව්වහම අර චතුරාර්ය සත්‍යයේදී මේ දේශනා කරපු ඔක්කොම දේවල් නොවෙන්න පුළුවන්. ඒ වයින් යම් සියුම් මට්ටමකට එයා තේරුම් ගන්න ගැටලුවනේ දුක්ඛ වෙන්නේ. ප්‍රශ්නේ ස්වභාවයනේ. ඒ ප්‍රශ්නේ ස්වභාවය එයා කොයිතරම් ගොරෝසු විදිහටද කොයිතරම් මධ්‍යම විදිහටද කොයිතරම් සියුම් විදිහටද තේරුම් ගන්නේ කියන කාරණේ මතනේ එයාගේ මයින්ඩ් ප්‍රොසෙස් එක යන්නේ ඉස්සරහට. ඒතර ඒ අනුව එයාට ඇති කරගන්න පුළුවන් මට්ටමේ හඳුනා ගැනීමක් යම් මට්ටමක හඳුනා ගැනීමක් සහිතව තමයි යන්නේ මේ ගමන. ඒ නිසා ඒ view එක කියන එක සකස් වෙන්නේ එයාට ඒ වන විට තියෙන අවබෝධ මට්ටම පදනම් කරගෙන. ඒක ඔස්සේ යන ගමනෙන් එතන තියෙන ඒ view එක තව ටිකක් බලගන්න වෙනවා, සංවර්ධනය වෙනවා, සකස් වෙනවා. ඒ සකස් වීම ඔස්සේ තමයි එයා දැන් එතන උතික්ෂිප්ත වෙන්නේ. එතනින් මතු වෙන්නේ. එතනින් තව ටිකක් උසස් තත්වයටපත් වෙන්නේ. උපසම්පදාවක් වෙන්නේ. වැඩි දියුණු වීමක් වෙන්නේ. ඒ වැඩි වීමත් එක්ක තමයි එයා තව ඉස්සරහට යන්න පටන් ගන්නෙ. කතමාචාවසෝ සම්මා දිට්ඨි යෝකෝ ආවසෝ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං අයං උච්චතාවසෝ සම්මා දිට්ඨි. එතකොට ඒ විදිහටයි ඒක විග්‍රහ කරන්නේ. මම ඊට වඩා ගොඩක් කියන්න ඕනේ නැහැ මං හිතන්නේ. ඔබට මොනවා හරි ගැටලු ප්‍රශ්නයක් හෝ හිතෙන දෙයක් තියෙනවා නම් විතරක් අහන්න. වක් කියන්න විතර අවශ්‍ය නැහැ. And what is right view? ඒක කිව්වා. Right view. And what is the right resolve? The resolve for renunciation, for freedom from ill will, for harmlessness. This is called right resolve. කතමාචාවසෝ සම්මා සංකප්පෝ නෙක්ඛම්ම සංකප්පෝ අභ්‍යාපාද සංකප්පෝ අවිහිංසා සංකප්පෝ අයං උච්චතාවසෝ සම්මා සංකප්පෝ. එතකොට මිනිස් මනසක ඇතිවිය හැකි සංකල්පවල තියෙන වටිනා ශේස්ත්‍ර තුනක් තමයි නෙක්ඛම්ම සංකප්පය, අභ්‍යාපාද සංකප්පය, අවිහිංසා සංකල්පය. එතකොට මේ ගොඩට ඕනෑම එකක් සම්බන්ධයෙන් අපේ චින්තනය අදාළ වෙනවා මේකට. නෙක්ඛම්ම කිව්වම නෛෂ්ක්‍රම්‍ය නික්මීම කියන එක අපි ඒකෙන් අදහස් වෙන්නේ අපි ඒ විශේෂ වෙන භෞතික වස්තුවක් වෙන්න පුළුවන්, පුද්ගලයෙක් වෙන්න පුළුවන්, සතෙක් වෙන්න පුළුවන්, සිද්ධියක් වෙන්න පුළුවන්, තනතුරක් වෙන්න පුළුවන් ඕනෑම එකක්. ඒ අදාළ දෙයට මම කොයි ගානටද අයිතිවාසිකම් කියන්නේ
කියන එකයි මෙතෙන්දී අදාළ වෙන්නේ. ඒ කියන්නේ නික්කම්ම කියලා නයිස්කම්ම කියලා නික් වෙලා යනවා සිද්ධාර්ථ කුමාරයා සම්මිසරම සුබ මාලිගාවේ ඔක්කොම අයින් වෙලා ගියා කියන කතාවනේ. අපිට එකම නයිස්කම්ම කිව්වහම හිතට එන්නේ එකපාරටම. එතකොට ඒ මහා අභිනිෂ්ක්‍රමණය එක තමයි. නෙක්ඛම්ම නයිස්කම්ම නික්මීම කියන එකෙන් අර්ථවත් වෙන්නේ අපි ඉවත් වෙනවා, නික්මෙනවා, මිදෙනවා කියන එකනේ. එතන මිදෙන්නේ කොයි ප්‍රමාණයටද? කොයි ගානටද? දැන් මේක අපි ගන්න ආහාරය සම්බන්ධයෙන්ුත් එහෙමයි. දැන් සමහර කෙනෙක් ඉන්නවනේ තමන්ගේ ඇඟට කොයිතරම් ආහිත කරුණත් ඒ ආහාර නයිස්ක්‍රම් කරන්න බෑනේ. සීනි හොඳ නැහැ කියලා කොච්චර කිව්වත් සීනිම කනවා ඉතින්. සීනි නයිස්ක්‍රම් කරන්න බෑ. එතකොට දැන් අපි මහාන වෙන නයිස්ක්‍රම් ගැන කතා කරලා වැඩක් නැහැනේ. දැන් සීනි වලින් නයිස්ක්‍රම් වෙන්න බැරි නෑ. දැන් සීනි වලින් නික්මෙන්න එපා. එතකොට එයා වෛද්‍යරු කියනවා නම් ඔයාගේ ඇඟට සීනි හොඳ නැහැ කියලා. එතකොට එයා ඒ අදාළ ප්‍රමාණයට අනුව ඒ උපදේශයන්ට අනුව සීනි වලින් නයිස්ක්‍රම් වෙන්න ඕනේ. එතකොට වෙනත් අහිතකර දෙයක් තමන්ගේ ඇඟට ගන්නවා නම් තෙල් කෑම වර්ගයක් හරි කවර හෝ දෙයක් අපිට ඒ වයින් නික්මෙන්න වෙනවා. නයිස්ක්‍රම් කරන්න වෙනවා. එතකොට මේ නයිස්ක්‍රම් කරනවා කියන්නේ ඔක්කොම මාලිගාවේ ඔක්කොම ගෙවල් දොර අතහැරලා දාලා යනවා කියන එක නෙමෙයි. තමන්ට අවශ්‍ය වෙන තැනදී අදාළ වෙන තැනදී ඒකෙන් නික්මෙන්න ඕන නම් ඒකෙන් මිදෙන්න ඕන නම් ඒකෙන් නික්මෙන්න ඕනේ. ඒතර ආහාරයෙන් අපි නයිස්ක්‍රම් කරන්න ඕනේ. බීම වර්ග වලින් නයිස්ක්‍රම් කරන්න ඕනේ. අහිතකර පුරුදු තියෙනවා නම් ඒවයින් නයිස්ක්‍රම් වෙන්න ඕනේ. ගැටලු ප්‍රශ්න ඇති කරන පුද්ගලයොත් එක්ක ආශ්‍රයයක් තියෙනවා නම් ඒ අයගෙන් නයිස්ක්‍රම් වෙන්න ඕනේ. නුසුදුසු ප්‍රදේශයක නම් එහෙම නැත්නම් නුසුදුසු සම්බන්ධතා මොනවා හරි තියෙනවා නම් ඒ දේවල්ෙන් නයිස්ක්‍රම්. එහෙමනේ. දැන් නයිස්ක්‍රම් කියන්නේ ඒ නිසා කවර හෝ දෙයකින් අපිට ඉවත් වෙන්න වෙනවා නම් එතනින් ඒකට අදාළ විදිහට එතනින් ඉවත් වීම තමයි නයිස්ක්‍රම් වෙන්නේ, නික්මීම වෙන්නේ. ඒ නිසා මේ වචන පමණක් නෙවෙයි අපිට අපේ ජීවිතේ ප්‍රායෝගික එදිනදා ජීවිතේත් හරිම අර්ථවත් විදිහට යන ඒවා තමයි මේ තියෙන හැම එකක්ම. එතකොට ඒ වගේම අපි නික්මෙන්න ඕන ප්‍රමාණය ඒ වගේම අපි ඒවත් එක්ක ගැටෙන ප්‍රමාණය කොයි විදිහටද කියන එක. අපි යම් දේව අභ්‍යාපාද හා විහිංසා සංකම්ප කියන්නේ ඒකනේ. අපි ඒවත් එක්ක මානසිකව ගැටෙන ප්‍රමාණය කොයිතරම්ද? එක පැත්තකින් අපි ඇලෙන ප්‍රමාණය අපි තීරණය කරනවා, අනිත් පැත්තෙන් ඒවත් එක්ක විරසක වෙන ප්‍රමාණය, ගැටෙන ප්‍රමාණය, ඒවා සිතුවිලි වලින් ගැටෙන්න පුළුවන්, වචනයෙන් ගැටෙන්න පුළුවන්, ක්‍රියාවෙනුත් ගැටෙන්න පුළුවන්, තීරණවලදීත් ගැටෙන්න පුළුවන්. මේ එක දේවල් වලදී අපි ඒවට ගැටෙන ප්‍රමාණය. ඒ වගේම අපි ඒ අනිකුත් පාර්ශ්වයට අපි රිද්දන ප්‍රමාණය, අපි හිංසා කරන්න ලෑස්ති වෙන ප්‍රමාණය, ඒවට රිදවන්න තියෙන ඕනකම. අපි ඕන කෙනෙක්ගේ අපේ හිතවල අනික් අයට පොඩ්ඩක් රිදවන්න ඕනකමක් තියෙනවනේ සාමාන්‍යයෙන්. ඒවයින්නේ අපි සැර වචන අපෙන් ප්‍රකාශ වෙන්නේ, රළු විදිහට වචන ප්‍රකාශ වෙන්නේ. එහෙම නැත්නම් අපි දැඩි තීරණවල සමහරට ඉන්නේ. අනිත් එක්කෙනාට රිදෙන ප්‍රමාණය ගැන හිතන්නේ නැතුවනේ. ඒ නිසා එහෙම මේ thoughts තුන, නෙක්ඛම්ම සංකප්ප, අභ්‍යාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන ඒක මේ සිතුවිලි සම්බන්ධයෙන් ධර්මයේ තියෙන උසස්ම විග්‍රහය, උසස්ම පැහැදිලි කිරීම තමයි ඒක. එතකොට යම් සිතක් මේ කියන සිතුවිලිත් එක්ක ක්‍රියාත්මක වෙනවා නම් ඒ renunciation එකයි freedom from ill and harmlessness කියන එකයි. එතකොට මේ resolve එක සංකල්ප අපේ සිතේ සිතුවිලි thought process එක සිදුවෙන හැටි අතිශය වැදගත් වෙනවා. ඒතර අපි සමහරට මේ අපේ විවිධ භාණ්ඩ සමග අපි ගැටෙනවා. එහෙම නැත්නම් අපේ රැකියාවත් එක්ක ගැටෙනවා. පුද්ගලයොත් එක්ක ගැටෙනවා. සංසිද්ධිත් එක්ක ගැටෙනවා. තනතුරු හෝ වෙනකුත් දේවල් සමග ගැටෙනවා. ඔහොම නොයෙකුත් ප්‍රමාණ වලින් අපි ඒවට ගැටෙනවා වගේම අපි අනික් අයට එහිදී රිදෙන ප්‍රමාණය පිළිබඳව අපි සමහරට සලකන්නේ නැති වෙනවා. එතකොට මේ ඔක්කොම ಜಾති ටික මෙතෙන්දී අදාළ වෙනවා නෙක්ඛම් සංකප්ප, අභ්‍යාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියන මේ තුනේදී මේ අපේ සියලු සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදාළ දේවල් මෙතෙන්දී අදාළ වෙනවා.
And what is right speech? Abstaining from lying, from divisive speech, from abusive speech, and from idle chatter. This is called right speech. Katamacha Sama Vacha, Musavada Vermani, Pisuna Vacha Vermani, Parusa Vacha Vermani, Sampapralapa Vermani, Ayanguchita also Sama Vacha. මුසාපේසුඤ්ඤ පරුසා සම්පප්පලාපා කියන මේ ඔක්කොම දේවල් වලින් දෛවයෙන් තමයි අර ගැටීම ප්‍රකාශ වෙන්නේ. දැන් නෙක්ඛම්ම සංකප්පයක්ද අප්‍යාපාද සංකප්පයක්ද අවිහිංසා සංකල්පයකද ඉන්නේ කියන එක තීරණය වෙන්නේ හා එහි කොයිතරම් දුරට තමන් භාවිතා වෙනවද කියන එක තීරණය වෙන්නේ අපි බාහිර ලෝකයට ප්‍රකාශ වෙන ආකාරයෙන්නේ. එතකොට ඒවා අපි හුඟක් වෙලාවට වචන වලින්නේ අපි මේ කමියුනිකේෂන් පවත්වන්නේ සම්බන්ධතාවය පවත්වන්නේ. එතකොට එහිදී තමයි දැන් මුසාවාදයෙන් පිසුනා වාචයෙන් පරුසා වාචයෙන් සම්පප්‍රලාපයෙන් තමයි අපි නෛෂ්ක්‍රම්‍ය අභ්‍යාපාද අවිහිංසා කියන ඒවායේ කොයිතරම් දුරකට මේ රැඳිලා ඉන්නවද ඒවා ප්‍රැක්ටිස් වෙනවද කියන එක තීරණය වෙන්නේ මේ වචනත් එක්ක. එතකොට ඒ වෙනුවට අපි මේ යහපත් වූ වචන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන බ්‍රහ්ම විහාරත් සමග සම්බන්ධ වෙච්ච වචන භාවිතා වෙනවා නම් මෙතන ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ මුසා බේසුඤ්ඤ පරුසා සම්පප්‍රලාපා කියන්නේ අර නෙක්ඛම් අභ්‍යාපාද අවිහිංසා සංකප්ප වෙනුවට මේ අපේ ඇලීම් බැඳීම් ගැටීම් හිංසා කියන ඒවත් එක්ක මිශ්‍ර වුණොත් තමයි මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්‍රලාපා එන්නේ. ඒ නිසා මේවා එකිනෙකට සම්බන්ධ එකක් මත එකක් ඩිපෙන්ඩ් වෙන දේවල් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේම නැවත සරියුත් හාමුදුරුවෝ මේ වඩාත් විස්තරාත්මකව විස්තරිතව දේශනා කිරීමක් මෙතන වෙන්නේ. And what is right action? Abstaining from taking life, from stealing, and from sexual misconduct. This is called right action. Katamo chāvaso samma kammanti pānātipātā veramani adinādānā veramani kāmesu miccāchārā veramani අයං උච්චතාවසෝ සම්මා කම්මන්තු. එතකොට මෙතෙන්දී අපි ක්‍රියාවට අතන වචනනේ කතා කළේ. ඊළඟට ක්‍රියාවට මේක සම්බන්ධ වෙන්නේ. ඒ සම්බන්ධ වෙන්නේ අර මතමයි. අර තෘෂ්ණාව ඇලීම් බැඳීම්ද ව්‍යාපාදද හිංසාකාරීද කියන එක හෝ නෙක්ඛම්මද අභ්‍යාපාදද අවිහිංසාවද කියන එක තීරණය වෙන්නේ ඒ අනුව ඒ සංකල්ප මත තමයි එයා පානාතිපාතාවේද අදින්නාදානාවේද කාමිස මිච්ඡාචාරාවේද යෙදෙන්නේ කියන එක තීරණය වෙන්නේ අර කිව්ව මේ සංකල්ප වලට අනුව. ඒතර ඒ සංකප්පයට අනුව තමයි මේ කම්මන්ත කියන එක තීරණය වෙන්නේ. එයා මොනවද කරන්න කියන එකනේ තීරණය වෙන්නේ. ඉතින් මොනවද කරන්න කියන එක තීරණය වෙන්නේ එයාගේ සිතුවිලි දාමයට අදාළව තමයි එයාගේ හැසිරීම් ක්‍රියාකාරකම් කියන එක තීරණය වෙන්නේ. And what is right livelihood? There is the case where a disciple of the noble ones, having abandoned dishonest livelihood, keeps his life going with a right livelihood. This is called right livelihood. Katamochāvaso sammā jīvo idāvaso ariyasāvako miccā jīvam pahāya sammā ājīvena ජීවිකං කප්පේති අයං උච්චතාවසෝ සම්මා ජීවෝ. එතකොට මිච්ඡා ජීවයෙන් ඉවත් වෙලා having abandoned dishonest livelihood keeps his life going with right livelihood. එතකොට මිච්ඡා ජීවයෙන් අයින් වෙලා සම්මා ජීවයෙන් යුක්ත වීම කියන එක. එතකොට ඒකත් අර කිව්ව විදිහටම අර කිව්ව සංකල්පේ පදනම් කරගෙන එයාගේ ජීවිත පැවැත්මට එදිනෙදා ජීවිත පැවැත්මේ
අදාළ කරුණු වලදී එයා කොහොමද හැසිරෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ කියන එකයි මෙතෙන්දි කියන්නේ. And what is right effort? There is the case where monk generate desire, endeavors, arouses persistence, upholds and exerts his intent for the sake of the non-arising of evil, unskillful qualities and have not yet arisen for the sake of the abandoning of evil, unskillful qualities that have arisen for the sake of the arising of skillful qualities that have not yet arisen, for the maintenance of non-confusion, increases plenitude, development and culmination of skillful qualities that have arisen. This is called right effort. කතමෝචාවසෝ සම්මා වායාමෝ ඉදාවසෝ බික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pāhānāya චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදාති අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති uppannānaං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදාති අයං උච්චතාවසු සම්මා වායාම. ඒතර වායාම කියලා අපි කතා කළේ අර නූපන් අකුසල් නූපදීමට උපන් අකුසල් නූපන් අකුසල් නූපදීමටත් උපන් අකුසල් යටපත් කිරීමටත් උපන් කුසල් වැඩි දියුණු කිරීමටත් නූපන් කුසල් උපදීවීමටත් ගන්න උත්සාහයේ හැටියට ඒකෙදි එයාගේ වීරය ආරම්භ කරන ඒ පිළිබඳව කැමැත්ත උපදවනවා උත්සාහ කරනවා වීරය ආරම්භ කරනවා සිත දැඩි කරගන්නවා පග්ගණ්හාතිකවේ සිත දැඩි කරගන්නවා උත්සාහ කරනවා වායමති. එතකොට මේ විදිහට මේ අහිතකර අසත් ධර්ම එහෙම නැත්නම් අකුසලයන්ගෙන් සිත මුදවාගෙන කුසලෙහි වඩන්ටත් ඒවා නූපන් ඒවා ඉපදීමටත් උපන් කුසල් වැඩි දියුණු කිරීමටත් කියන මේ උත්සාහය තමයි වායාම හැටියට දක්වන්නේ. ඒතර මේක අපි ප්‍රැක්ටිකලි අපි හැමදෙනාගේම සිතේ ක්‍රියාත්මක විය යුතු නිරන්තරයෙන්ම තිබිය යුතු දේ. හැම විටකම අපි කිසියම් ආකාරයක මේ ඇප්ලිකේෂන් එකක් අපේ හිතට දාගත්තොත් මේ ඇතිවන තෝට් එක මට හිතකරද අහිතකරද ඒක කොයි ආකාරයෙන්ද මට බලපාන්නේ කියන එක අපි හඳුනා ගන්නා සිතුවිල්ලක් අපි තබා ගත්තොත් ඒක අපේ සිත්වල තියෙන අර දෝෂ සහගත සිතුවිලි මතුවීම නවත්තා ගන්න ඉවත් කර ගන්න අපට පුළුවන්කම තියෙනවා. ඒතර ඒ නිසා ඒක හරිම වටිනා ක්‍රමයක්. අපි මේවා මේ භාවිතයට ගන්නවද කියන එක සෑම සිතුවිල්ලක් ඔස්සේම ඒකෙන් අදහස් වෙන්නේ සෑම එකක්ම හිතන්න ඕන කියන එක නෙමෙයි. අහිතකර දෝෂ සහගත එකක් ආවොත්නේ අපිට ගැටලුව ඇති වෙන්නේ. එතකොට හොඳ නම් යහපත් නම් නිවැරදි නම් අපිට ප්‍රශ්නයක් නැහැනේ. ඒක අපිට තව දියුණු කරන්න ඉතරනේ තියෙන්නේ. නමුත් අහිතකර අසත් ධර්ම නැත්නම් දෝෂ සහගතයක් ආපු වෙලාවට තමයි අපි ඒක දකින්න ඕනේ. දැන් අපි යම් කෑමක් බීමක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් දෙයක් වෙන්න පුළුවන්, සිද්ධියක් වෙන්න පුළුවන්. ඔක්කොම සම්බන්ධයෙන් හැම ගුණයක්ම කතා කරන්න යන්න ඕනේ නැහැනේ. දැන් ආහාර ගන්නකොට ඒකේ ගුණ පක්ෂයකුත් තියෙනවානේ. නමුත් ගුණ ගැන නිතරම අපි හිතාම ඉන්න ඕනේ නැහැනේ. ඒ ගුණය ඇඟ විසින් ඇබ්සෝබ් කරගෙන ඒක උරාගෙන ඒක ශරීරය පෝෂණය කරන්න අදාළ දේ කරાવી. නමුත් වැරදි සහගත කෑමක් වීමක් නම් වැරදි දෙයක් නම් අපි ඒ ගැන සාවධාන වෙන්න ඕනේ. මොකද ඒක ඇඟ ඇතුළට ගියොත් එහෙම ලොකු හානියක් දෝෂයක් කරන්න පුළුවන්. ඒතර ඒ නිසා අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අගුණය සම්බන්ධයෙන් තමයි වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. ගුණය සම්බන්ධයෙන් අපි සැලකිලිමත් නුන කියලා හානියක් වෙන්නේ නැහැ, දෝෂයක් වෙන්නේ නැහැ. ඒක ශරීර පෝෂණය කිරීම වෙනවනේ.
ඒතර දෝෂයක් වෙන එකකේදී අපි වැඩි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක ආශ්‍රය කරන්නේ කොහොමද කියන එක. ඒ නිසා එතෙන්දී අපි කල්පනාකාරී වෙන්න ඕනේ. අන්න එතෙන්දී මේ සම්මා වායාම කියන එක අපි සියලු දෙනාටම අදාළ ක්‍රියාවලියක් බවට පත් වෙනවා. And what is right mindfulness? There is the case where a monk remains focused on the body in and of itself, ardent, alert, and mindful, putting aside greed and distress with reference to the world. He remains focused on feeling in and of themselves, the mind in and of itself, mental qualities in and of themselves, ardent, alert, and mindful, putting aside greed and distress with reference to the world. This is called right mindfulness. කතමාචාවසෝ සම්මා සති ඉදාවසෝ බික්ඛු කායේ කායानुපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං අයං උච්චතාවසෝ සම්මා සති. එතකොට සිහිය පවත්වා ගැනීම සම්බන්ධයෙන් කෙලස් තවන වීරයෙන් යුක්තව සම්ප්‍රජාන හඳුනා ගැනීමකින් යුක්තව සිහියෙන් මේ ලෝකයේ පැවැත්ම සම්බන්ධයෙන් ලෝකයේ හැසිරීම සම්බන්ධයෙන් අවිජ්ජා දෝමනස්ස පිළිබඳව මේ අහිතකර වෙහෙසකර වූ සිතුවිලි සම්බන්ධයෙන් ඒවයි වේදනාවෙහි වේදනාව දකිමින් සිතෙහි සිත දකිමින් ධර්මෙහි ධර්මයේ දකිමින් කටයුතු කිරීම පිළිබඳව දේශනා කරන මේ ක්‍රියාත්මක වීම තමයි සම්මා සතිය කියලා හඳුන්වන්නේ කියන්නේ. And what is right concentration? There is the case where a monk quite secluded from sensuality, secluded from unskillful qualities, enters and remains in the first jhana, rapture and pleasure born of seclusion, accompanied by a directed thought and evaluation. With the stilling of directed thoughts and evaluation, he enters and remains in the second jhana, rapture and pleasure born of concentration, unification of awareness free from directed thought and evaluation, mental assurance. With the fading of rapture, he remains equanimous, mindful and alert, and senses pleasure with the body. He enters and remains in the third jhana, of which the noble ones declare, equanimous and mindful. He has an pleasant abiding with the abandoning of pleasure and pain, as with the earlier disappearance of elation and distress. He enters and remains in the fourth jhana, purity of equanimity and mindfulness, neither pleasure nor pain. This is called right concentration. කතමාචාවසෝ සම්මා සමාධි දාවසෝ බික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති විතක්ක විචාරාණං රූපසමා අජ්ජත්තං සම්පසදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං ဒ ුතිය ඥානං උපසම්පජ්ජ විහෙරති පීතියාච විරාග උපේක්ඛෝච විහෙරති පේ තතියං ඥානං විහෙරති අයං උච්චතාවසෝ සම්මා සමාධි ඉදං උච්චතාවසෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යං. එතකොට දැන් මේවා පිළිබඳව අපි මේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ධ්‍යාන හා වලට පිවිසීම සම්බන්ධයෙන් හා ඒවැයේදී සංයෝජන ප්‍රහාණ වෙන ආකාරය ආදී පිළිබඳව අපි උගාක් සාකච්ඡා කරලා තියෙනවා. මෙතෙන්දි මම එහෙම පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන එකක් නැහැ. මුකුත් ගැටලුවක් හරි යමක් කියන්න අහන්න දෙයක් තියෙනවා නම් මට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ඔබට ඒ සම්බන්ධයෙන් මොනවා හරි
දැනගන්න තියෙනවද? ස්වාමීන් වහන්සේ මට අවසර මට කොච්චර කියලා දුන්නද ඥානය ගැන ඒක මට හරියට පැහැදිලි වෙනවා මදි කොච්චර ප්‍රථම ධානය ද්විතිය ධානය කියන එක කොච්චර ඒක හිතුවත් ඒක ටිකක් පැහැදිලි වෙනකොට මට මදි ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් තව කියන්න පුළුවන් අවසර? දැන් ධ්‍යාන කියන්නේ දැන් මම කෙටියෙන් කියන්න ටිකක් මේ ධ්‍යායි ධ්‍යාන කියලා කියන්නේ වඩනවා කියන එක. එතකොට මෙතෙන්දී අපි කතා කරන්නේ සම්මා සමාධිය සම්බන්ධයෙන්නේ. එතෙන්දී විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි. එතකොට කාමයට අදාළ ඒ කියන්නේ අනවශ්‍ය විදියට ඇලීම් බැඳීම් ඇති කරන අරමුණක් හෝ අකුසල සිත වෙහෙසට පීඩාවට පත් කරන අකුසලයක් සම්බන්ධයෙන් එන දේවල් තමයි අපිට ගැටලු ප්‍රශ්න ඇති කරන්නේ. එතකොට ඒ නිසා හිත කාමයට ඇලෙන්නේ නැති හිත අකුසලයට බර වෙන්නේ නැති අරමුණක් තේරුවාම ඒක ඒ අරමුණ තේරීමට කියනවා විතර්කය කියලා. ඒ කියන්නේ කාමයෙන් ඉවත් වූ අකුසලයෙන් ඉවත් වූ අරමුණක් අපේ හිතට ආවොත් ඒකට කියනවා විතර්කය කියලා. එතකොට යහපත් නිවැරදි සිතුවිල්ලක් කියන එක. එතකොට විස්තර කියන්නේ අරමුණක් කියන එක. එතකොට අරමුණකට තමයි විතර්කය කියන්නේ. අරමුණක් තේරීමට කියනවා විතර්කය කියලා. එතකොට මේ ධ්‍යාන සම්බන්ධයෙන් අකුසල කාමයට අදාළ නැති අකුසලයට අදාළ නැති අරමුණක් තේරීමට කියනවා විතර්කය කියලා. එතන පැහැදිලි නේද? අරමුණ කියන විතර්කය. එතකොට තේරීම කියන්නේ ධානයද? එතකොට ස්වාමීන් වහන්සේ. නෑ. දැන් මේ ඔක්කොම ධාන තමයි. මේ මුළු වැඩ පිළිවෙලටම කියන වචනේ තමයි ධානය කියලා කියන්නේ. වඩනවා වැඩිම ධානය මෙහෙවීම කියන්නේ මේ මුළු වැඩේටම කියන වචනයක් තමයි ධාන කියන්නේ. ඒ ධානයේ තියෙන ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි විතර්කය සහිත වීම කියන එක. එතකොට විතර්කයක් තියෙනවනේ දැන් අරමුණක් තෝය තේරුවනේ. ඒ තේරීමට තමයි විතර්කය කියලා කියන්නේ. තෝරනවා කියන එක. එතකොට තේරෝපු එක ඔස්සේ සිත මෙහෙවන එකට කියනවා ਵਿਚාරය කියලා. සවිචාර. ਵਿਚාරය කියන්නේ ඒකට. එතකොට විතක්ක ਵਿਚාර දැන් මෙතන තියෙනවනේ. විතක්කයි ਵਿਚාරයි තියෙනවනේ. අයි හොඳ අරමුණක් තෝරලා තියෙනවා. ඒක ඔස්සේ සිත යොදවනවා. එතකොට මේ යෙදවීම කුසල එකක් නේ දැන්. විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහිනේ. කාමයෙන් ඉවත් වෙලා අකුසලයෙන් ඉවත් වෙච්ච අරමුණක් නේ දැන් තෝරාගෙන තියෙන්නේ. එසේ තෝරා ගැනීම නිසා හිතට ඇති වෙනවා විවේකයක්. ඒ විවේකයේ එන්නේ අකුසලයකින් මිදීම නිසා. අකුසලයට විරුද්ධවනේ අපි දැන් මේ අරමුණ තෝරගත්තේ. අකුසලයකින් මිදිලානේ අයින් වෙලානේ. එතකොට අකුසලයෙන් මිදීමේ නිසා මගේ හිතට විවේකයක් ආවා. විවේකයේ ආවේ අකුසලයක් නොවන සිතුවිල්ලක් ගත්ත හින්දා අරමුණක් ගත්ත හින්දා. විතර්කයෙන් ඒක අපි තෝරගත්තාම 아무තු විවේකයක් එතකොට හිතට ඇති වෙනවා. විවේකයේ එතන විවේකයේ කතා කරන්නේ අකුසලයෙන් මිදීම නිසා. අකුසලයෙන් මිදිච්ච ගමන් විවේකයක් එනවනේ. අයිති අපි වෙහෙසටපත් කරන්නේ නැහැ නේද එතකොට? එහෙම විවේකයක් එනකොට ඒ හිතට ප්‍රීතියක් දැනෙනවා. ඒ හිතට ප්‍රීතියක් දැනෙනවා. ඒ වගේම ඒක ඇඟටත් දැනෙනවා. ඇඟටත් දැනෙන එකක් බවට පත් වෙනවා එතකොට. හිතටයි ඇඟටයි ඔක්කොටම දැනෙන ඒ කියන්නේ මෙතන සුඛං කියන්නේ විඳිනවා කියන අර්ථය ඒක. එතන හිතට ප්‍රීතියක් ඇති වෙනවා. ඒ හිත විඳින්න පුළුවන් සැපයක් වෙනවා.
සුඛං කියලා කියන්නේ ඒකේ තේරුම විඳිනවා විඳින්න පුළුවන් කියන එකයි. ඒක ස්වාමීන් වහන්සේ හරි. හැමතිස්සෙම තියෙන කන්නේ මරේ මොහොතට ඒක දැන් ආවනම් ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නේ විසඳගත්ත වෙලාවට අමුතු විදිහේ සන්තෝෂයක් හිතට ඇති වෙනවා. ඒ අරමුණ නිවැරදි විහපත් වීම නිසා. නැතු මේ ඥානෙ. එතකොට මෙන්න මේ ලක්ෂණ ටික ඔක්කොටම එකතු වුණාම කියනවා ප්‍රථම ධානය කියලා. මොකද්ද? විතර්කයක් තියෙනවා, විචාරයක් තියෙනවා, ඒක විවේකයි, ඒක ප්‍රීතියෙන් යුක්තයි, ඒක සැපයෙන් යුක්තයි විඳින්න පුළුවන් එකක්. ඔය පහ තියෙන අරමුණක සිත පවතිනවා නම් විනාඩියක් ඒ ප්‍රථම ධානයේ ඉන්නවා යා. දැන් මට තේරෙනවා ස්වාමීන් වහන්සේ දැන් ඒක දැන් තේරෙනවා හොඳට ඒක. ඉස්සෙල් මං හිතුවා මේක මේ අර ධානයකට ඇවිල්ලා ඉතින් දිගටම ඉන්නවා කියලා. එහෙම එකක් නෙමෙයි මේක. දැන් බලනකොට තමන්ගේ ප්‍රශ්නයක් තෝරගන්න තම ඒ ප්‍රශ්නේ අරගෙන අපි හිතට ඒක විතර්ක කරලා ඒක දැනගත්තන් පස්සේ අමුතුම විදිය සන්තෝෂිකුයි ප්‍රීතියක් තියෙනවා. ඒ ප්‍රීතිය බොහෝ වෙලාවකට ඒක ඇති වෙනවා. ඒක මේ ප්‍රශ්නේ ආපහු ආවත් හදිසිය ආපහු අරක මතක් වෙලා ආපහු ඒ වගේ සන්තෝෂයක් හිතට ඇති වෙනවා. ඒක නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ එක සැරයක් අපි එක්ස්පීරියන්ස් කළාම ඒක ආයි වෙලාවකත් ඒ අරමුණ ගත්තාම ඒ තෝට් ඒකම එනවනේ. එක පාටම ඒ තෝට් එක. අන්න එකයි අර වැඩුව අපි වඩලා තිබීමේ වටිනාකම එන්නේ ඒක. එතකොට යම් කිසි කෙනෙකුට ඒ නිවැරදි අරමුණේම දැන් ඉස්සලා අපි කිව්වේ මේ අපි කිව්වොත් ඉස්සලාම තප්පර 30යි හිටියේ කියලා. එයාට ඊට පස්සේ තප්පර 45ක් ඉන්න පුළුවන් නම් එයා තප්පර 45ක් ඒ ධානයේ ඉඳලා තියෙනවනේ. ඊළඟ අවස්ථාවෙත් ආයිත් ඒකටම ඒ අරමුණම අරගෙන විනාඩියක් හිටියා කියමුකෝ. එතකොට එයා විනාඩියක් ඒ ප්‍රථම ධාන සුවේ ඉඳලා තියෙනවා. එයා ඔහොම දියුණු කරලා විනාඩි 5ක් ඒ අරමුණ තුලම රැඳුණා කියමුකෝ. එතකොට එයා විනාඩි 5ක් එයා ප්‍රථම ධානයේ ඉඳලා තියෙනවා. හරි ස්වාමීන් වහන්සේ මට තේරුණා. හරි මට දැන් හොඳට ඒක තේරෙනවා ස්වාමීන් වහන්සේ. ටිකක් ඕක මට ටිකක් මොකද්ද මේ ධානයකට වැඩිලා හුඟක් කලක් හුඟක් ඉන්නවා කියන ඉන්නේ එහෙම එකක් හිවෙන්න මට ඒක මොකද්ද කියන තේරුණා. දැන් මේක තේරෙනවා මොකද්ද මේ ධානය කියන්නේ යම් කිසි ප්‍රශ්නයක මතුවීමක් ගැටලුවක් තෝරගත්තාම හිතට ඇති වෙන සන්තෝෂේ ඒක හුඟක් කලක් පැවතින අන්දම තමයි කියන එක මට දැන් තේරෙනවා ස්වාමීන් වහන්සේ. පින් සිදු වේවා ස්වාමීන් වහන්සේ. අවසරයි. එතකොට මේ විදිහට ඒ ධ්‍යාන ඔය එකින් අර විදිහටම අපි මේ එලිහිලා යන හැටි මීට කලින් කතා කරලා තියෙනවා. විතක්ක ਵਿਚාර අයින් වෙන හැටි පහක් ධ්‍යාන පහක් හැටියට ගත්තාම විතර්කය අයින් වෙලා විචාරය පීති සුඛ ඒකග්ගතා සහිතව යනක හැටි ඊළඟට විතර්ක විචාරය දෙකම ඉවත් වෙලා පීති සුඛය එන හැටි අපි ඒ විදිහට මීට කලින් අපි විස්තරාත්මකව ඒවා කතා කරලා පැහැදිලි කරලා තියෙනවා. යම් කෙනෙකුට ගැටලුවක් ප්‍රශ්නයක් හිතට ආවොත් ඕන වෙලාවක අහන්න කියන්න. මම ඒ විදිහට විස්තර කරන්න යන්න ඕනේ නැහැ මෙතන. අපි හුඟක් විස්තරාත්මකව කොහොමද ධ්‍යාන කියන ඒවා සිතක ඇති වෙන්නේ කියන එක. ඉතින්දී මට කියන්න තියෙන දේ තමයි මේවා කාලයක් තිස්සේ අපිට ඒවා ඇහිලා කියලා තිබුණේ මේ ධ්‍යාන කියන ඒවා මේ ලේසියෙන් මේ අත්විඳින්න බැරි අභ්‍යාස කරන්න බැරි බොහෝම ගැඹුරු කැලෑවට ගිහිල්ලා එහෙම නැත්නම් වෙනම සූදානම් වෙලා එහෙම කළ යුතු අසීරු භාවිතාවන් හැටියට තමයි අපේ සිත්වලට ඇවිල්ලා තිබුණේ ඉස්සර. දැන් අපි මේක නිවැරදිව ওই විදිහට හඳුනාගත්තාම අපිට පේනවා ඒවා මේ අපි ඕනම කෙනෙකුට අභ්‍යාස කරන්න පුළුවන් ඒවා. ඒවා අභ්‍යාසයේ දිගින් දිගට නිවැරදිව හොඳින් පවත්වා ගන්න අසීරු වෙන්න පුළුවන්. ඒ සඳහා අපි නිරන්තර අභ්‍යාසයක් උනන්දුවක් තියෙන්න ඕනේ. එහෙම අභ්‍යාස කළොත් තමයි අපිට ඒවා අර ධ්‍යාන වශයක් අවිශයක් කියන එකේ තේරුමත් 아무තු එකක් නෙමෙයි. අපි නිවැරදි අරමුණක් තෝරාගෙන ඒ නිවැරදි අරමුණේ ඉන්න අපි කැමති ඕනෑම වෙලාවක ඒ අරමුණට ගිහිල්ලා ඒ අරමුණේ රැඳිලා ඉන්න අපි මේ සූදානම් වෙනවා. ඉතින් ඒක තමයි එතන ධ්‍යාන වශයක් කියලා අපි කියන්නේ ඒක. ඒකට අපි කැමති වෙලාවක සමවදින්න, කැමති වෙලාවක ඉවත් වෙන්න, කැමති කාලයක් රැඳී ඉන්න,
තියෙන ඒවට තමයි ධ්‍යාන වශිතාවක් කියලා මෙහෙම කියන්නේ. මේ වචන වලින් අපි 아무තු මේ කොහෙවත් නැති දෙයක් ලෝකේ නැති දෙයක් ගැන කියනවා එහෙම නෙමෙයි. හැබැයි මේවා ලෞකිකත්වයේ තුල අපි දකින්න පුළුවන් දේවල් මේවා. අපි සරල උදාහරණයක් ගත්තොත් අපි කියමුකෝ මේ ගහක් යට සෙවණයි. ඉතින් අපි අර අවුවේ ඉඳලා ගිහිල්ලා අර ගහයට යනවා. ගහේ සෙවණට යට යනවා. එතන හරි සුවයි පහසුයි. එතකොට අපි ඒ ගහ සෙවණේ යම් කාලයක් ඉන්නවා නම් ඒ ගහයට ඉන්න කාලය තුලදී අපිට සුවයක් පහසුවක් දැනෙනවා. ගහෙන් එළියට අපි ගියොත් ආයෙසරයක් අවුවට පිච්චෙනවා. වෙහසයි අපහසුයි. ඉතින් මේ විදිහට තමයි ධානය කියලා කියන්නේ. අර අපි අර විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි කිව්ව විදිහට අර කාමයන්ට හසුනොත්නේ අපි ඕන වෙලාවක අපි වෙහෙසටපත් වෙන්නේ. අපිට රණ්ඩු සරුවල් වෙන්න සිද්ධ වෙන්නේ කාම සහගත බැඳීම් සහගත ඒවත් එක්ක පැටලෙන්න ගියාමනේ ඒක වෙන්නේ. එතකොට වැරදි දෝෂ සහගත ඒවත් එක්කනේ. එහෙම ඒවත් සම්බන්ධ වෙන්නේ නැතුව හිත නිදහස් වුණු අරමුණකුත් එක්ක අපි මේ සම්බන්ධ වෙනවා නම් බැඳෙනවා නම් එතකොට ඒ අර ගහේ හේවණයට ඉන්නවා වගේ. ඒ ඉන්න කාල සීමාවෙදී අපි ඒ තියෙන සිසිලස ඒ සුවේ පහසු අපි විඳිනවා. ආයේ එකකින් මිදෙනවා කියලා කියන්නේ ආයේ අර දැඩි පිච්චෙන අවුවකට යනවා වගේ. එතන ඉන්නකොට වෙහෙසයි පිච්චෙනවා. ආයෙ ඕනනම් මෙතෙන්ට එන්න පුළුවන්. ඒතර එහෙම Taman කැමති එතෙන්ට කැමති ඕනෑම වෙලාවක ගහයට යන්න පුළුවන්. කැමති ඕනෑම වෙලාවක ගහයට ඉන්න පුළුවන්. කැමති ඕනෑම වෙලාවක ගහයට අයින් වෙලා යන්න පුළුවන්. එතකොට මානසිකවත් අපි ධානයක් කියලා කියන්නේ ධාන සුවයක් කියලා කියන්නේ ඒ නිවැරදි අරමුණකට පිවිසෙලා ඒ අරමුණ පරිහරණය කරමින් අපි ඉන්න කාල සීමාව විවේකයි පහසුයි සනසලිදායකයි. ඒකෙන් අයින් වුණොත් එහෙම වෙහෙස කරයි අපහසුයි. ඒක තමයි වෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ තේරුණා හොඳට අවසරයි. This is called the noble truth of the path of practice leading to the cessation of stress. Friends, near Varanasi, in the deer park at Isipatana, the Tathagata, the worthy and righty self-awakened, set in motion the unexcelled wheel of Dhamma that cannot be stopped by contemplative or Brahman, Deva, Mara or Brahma or anyone at all in the cosmos. In other words, the declaration, teaching, description, setting forth, revelation, explanation, and making plain of these four noble truths. තථාගතේන ආවසෝ අරහතා සම්මා සම්බුද්දේන බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අපපතිවත්තියං සමනේනවා බ්‍රාහමනේනවා දේවේනවා මහරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින් යදිදං ඉමේ සංචතුන්නං අරිය සත්‍යානං ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානී කම්මන්ති. අතර බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනේ මිගදායේදී දේශනා කරන ලද මේ ධර්මය කවර ආකාරයක හෝ ශ්‍රමණේක් බ්‍රාහ්මණේක් දෙවියෙක් මාරයෙක් හෝ බ්‍රහ්මයින් හෝ කවර හෝ කෙනෙකුට පවත්වන්න බැරි කිසිදු කෙනෙකුට විරුද්ධ වෙන්න බැරි මේ චතුරාර්ය සත්‍ය දේශනා කරන ලද මේ ධහම උන්වහන්සේ දේශනා කළා. ඒක පැනෙව්වා, විවරණය කළා, පැහැදිලි කළා, මතු කරලා දැක්වුවා. This is what Venerable Sariputta said, gratified the monks, delighted in when Sariputta's word. Idamocha ayasma Sariputtu attamanate bhikkhu ayasmato Sariputtassa bhasitang abhinandunti. එතකොට සරියුත් හාමුදුරුවෝ මේ පැහැදිලි කිරීම කළා. ස්වාමින් වහන්සේලා සරියුත් හාමුදුරන්ගේ දේශනාව ගැන සතුටටපත් වුණා. දැන් සච්ච විභංග සූත්‍රය අපි මේ අවසන් කළේ. තව විනාඩි කිහිපයක් තියෙනවා. ඔබට යම් යම් අදහස් මතු කරන්න කියන්න ඕනම දෙයකට විනාඩි 10ක කාලයක් තියෙනවා.
සූත්‍රයේ සත්‍ය විභංග ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය දේශනා කරපු ධම්මචක්කප්පවත්තන සූත්‍රය තවදුරටත් විස්තරිතව පැහැදිලි කිරීමක් තමයි සරිත් හාමුදුරුවෝ විසින් මේ සූත්‍රයේදී කළේ. නිසා ධම්මචක්කප්පවත්තන සූත්‍රයමයි ඒක තව ටිකක් විස්තරාත්මකව පැහැදිලි කිරීමක් තමයි මේ සූත්‍රයේදී වෙලා තියෙන්නේ. වෙන මොකුත් ප්‍රශ්න තියෙනවද මේ සූත්‍රයට අදාළ හෝ අදාළ නොවන හෝ වෙනත් දෙයක් අපිට විනාඩි කිහිපයක්ම ඊළඟ සූත්‍රය පටන් ගන්න දැන් අපිට වෙලාවක් මදි. මම දැනට සූත්‍රයක් තේරුවා මේ චක්ක සූත්‍රය ඊළඟට කරන්න කියලා. ඊළඟ සතියේ මම ඒ සූත්‍රය කරන්නම් චක්ක සූත්‍රය කියලා. ඔබ යම් කිසියක් යෝජනා කරනවා නම් සූත්‍රයක් පැහැදිලි කිරීම සඳහා ඕන වෙලාවක මට ඉදිරිපත් කරන්න. අපිට ඒ සූත්‍ර පැහැදිලි කරන්න සාකච්ඡා කරන්න පුළුවන්. මං ලබන සතියේ කරන්න තේරුවා මේ චක්ක සූත්‍රය කියන එක. හොඳයි වෙනත් මොනවා හරි ධර්ම සම්බන්ධයෙන් ගැටලුවක් ප්‍රශ්නයක් හෝ යමක් කියන්න දෙයක් හෝ ඔබ දන්න දෙයක් අනික් අයට අපේ කණ්ඩායමට කියන්න දෙයක් තියෙනවා නම් එහෙමත් හොඳයි. ඔබට මෑතදී තේරිච්ච දෙයක් එහෙමත් වෙන්න පුළුවන්. දැන් ඔබ මෑතදී තේරුම් ගත්ත දෙයක් ඒතර අනික් අයටත් ඒක දැනගන්න කියන එක එහෙම හොඳයි. එහෙම මොකුත් නැහැ වගේ. අද තව පැය භාගයකින් අපි බෝධිමග්ග වැඩසටහනක් පටන් ගන්නවා.